කොහොමද? හරි මම පටන් ගමු නේද අපි. අපි පටන් ගමු. හොඳයි. අපි තෙරුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාසරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යතිගංචත්තාරි පුරිෂ යුගානි අට්ඨ පුරිෂ පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සාදු සාදු සාදු. දෙවියන්ට ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සක්ඛ මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු. පින්වත් පුරුමාත්මයට ආරාධනා කරනවා ධර්ම මණ්ඩපය පටන් ගන්නට. සාදු. තෙරුවන් සරණයි කුමුදු අම්ම ඇතුළු සියලු දෙනාටම. තෙරුවන් සරණයි. අද අපි අපේ මාතෘකා පාඨය කරගෙන තිබුණේ මට මතක හැටියට මේ සවිඥානික කයක් තුළ මේ ලෝකය සමුදේවන ආකාරය, මේ සමුදේවන්නා වූ පංච උපාදානස්කන්ධ ලෝකය පිළිබඳ විග්‍රහ කරා වූ සූත්‍රයක් තියෙනවා අපිට හම්බ වෙනවා. මේ සූත්‍රේ නම චමිනියම් මේක සූදානම් කරන්න පුණ්‍යමා සූත්‍රය කියලා. එක සංයුත්ත නිකායේ තියෙන සූත්‍රයක්. ඇත්තටම මේක සූත්‍රය මට නිකන් අද කතා කරන්න ඕන කරලා තිබුණේ. මේ සූත්‍රය ඇසුරු කොටගෙන දැන් මෙතන ඉන්න පිරිස යම් අවබෝධයකට පැමිණලා තියෙනවා. මම හිතනවා අලුතෙන් ආපු අය වුණත් මේ අද මේ පුණ්‍යන මේ අද අපේ අද ආරම්භක කතාවේ කතා කරපු මේ කුමුදු ඇතුළු මේ සියලුම අලුතෙන් අය සම්බන්ධ වුණ අයත් යම් තාක් දුරට මේ සමාජයේ කතිකාවකට ලක් නොවුණු තැනක් තමයි මේ මෙතන ඉන්න අය පිළිගන්නවා මේ සවිඥානික කය කියන කතන්දරේ. එහෙමයි. ඉතින්
මේ සවිඥානික කය පිළිබඳ කතා කරන ප්‍රමාණය අඩුයි. නමුත් බුද්ධ දේශනාවේ මේ සවිඥානික කය පිළිබඳ විවිධ තැන්වල විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම මේ සවිඥානික කය යන්න පිළිබඳ අවබෝධය තුලින් තමයි අපිට මූලිකවම මෙතෙක් කාලයක් අපේ දෘෂ්ටියකට ගොඩනැගිලා තිබුණා මේ මගේ ශරීරය, මගේ කය, මේ මම දරන කය කියන මම කියන දෘෂ්ටියක් අපි තුල හැංගිලා වැඩිලා ප්‍රත්‍යක්ෂයෙන් මේ මම කියලා පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමක් අපේ ගාව තිබුණා සම්මුතියේ. හැබැයි මේ බුද්ධ දේශනාව අපිට අහනකොට අපිට හම්බුණා මේ උතුම් බුද්ධ වචනය ඉමස්මින්ච සවිඥානික කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු කියලා අහංකාර මමංකාර මානානුසයත් කියන බුද්ධ වචනයක්. එන්න මේ උතුම් බුද්ධ වචනය තුල ඉතා ගැඹුරු අර්ථයක් හැංගිලා තිබිලා තියෙනවා. උන්වහන්සේ කියන්නේ මේ සවිඥානික ඉමස්මින්ච සවිඥානිකේ කය මේ සවිඥානික කයක බාහිර නිමිති ගැනීමක් තියෙනවා. බහිද්ධාච සබ්බ නිමිත්තේතු මේ බාහිරයේ සියලු නිමිති ගන්නවා මේ සවිඥානික කයක්. ඒ බාහිර නිමිති ගන්නකොට මේ සවිඥානික වෙච්ච කය තුල මේ මෙතන පුද්ගලයෙක් කියලා සත්පුද්ගල භාවයක් පනවගෙන මේ සවිඥානික කය විසින් සවිඥානික කයට පැන වෙනවා සත්පුද්ගල භාවයක්. ඒ පනවගෙන කියනවා සවිඥානික කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේතු අහංකාර මමංකාර මානානුසය මේ මම කොට ගත්තු මාන්නයක් මේ ලෝකේ මැනගෙන එයාට ඕන විදියට මැනගෙන එයා මේ මමට පේන ලෝකයක් කියලා මානානුසයක් හට ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් මේකේ අති ගැඹුරු කතන්දරයක් හැංගිලා තියෙන බව අපිට පහුගිය කාලේ මේක තේරුණා මෙතන ඉන්න පිරිසට. ඒක නිසා මට හිතුණා එහෙම පිළිබඳ බුදුන් වහන්සේ විග්‍රහයක් කරපු මේ සූත්‍රයක් තමයි මේ පුඤ්ඤමා සූත්‍රය. මේ පුඤ්ඤමා සූත්‍රයෙන් අපි මේක තවදුරටත් තහවුරු කරනවාද අපි දරන මතය අපි සාකච්ඡා කරන මතය මේ කතරම් ගැඹුරු පරයයක් අවබෝධයෙන්ද අපි මේ මතයට එල්බගෙන ඉන්නේ කියලා. ඒක නිසා ඒ අපේ මතයක් නොව මේ උතුම් බුද්ධ වචනය බුද්ධ මතය බව අපිට මේ සූත්‍රය තුලින් මේ සංයුත්ත නිකායේ මේ කන්දක වර්ගයේ තියෙන මේ පුඤ්ඤමා සූත්‍රය තුලින් අපිට අද පොඩ්ඩක් අපි විග්‍රහ කරලා අපි ප්‍රත්‍යක්ෂ කරගන්නවා අපි දරනා මතයේ කතරම් බුද්ධ වචනය හා සංසන්දනය කරාම කොච්චරක් සත්‍යද කියලා. ඒ කියන්නේ මෙතන මම කැමති උඹලන්ට ඒක පොඩ්ඩක් කතා කරන්න මුලින්ම උඹලට මතකයි නුඹලට මතක ඇති අපේ මුල්ම යාමිනියන් මට මතක ඇති අපේ මුල්ම සූත්‍ර දේ සාකච්ඡාවලදී අපි මුලින්ම උත්සාහ කරා අපේ පිරිසට පහදලා දෙන්න මේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මයේ මැවීමක්. උදාහරණයකට ගත්තොත් මේ මන්දාගිනිය එහෙම නැත්නම් මේ චක්‍රවාට මේවා ලෝකේ ස්වභාව ධර්මයාගේ නිර්මාණ. ඒ ස්වභාව ධර්මයාගේ නිර්මාණයක් වන මේ පෘථිවිතලයේ ජීවත් වන මේ සත්වයන් සජීවී සත්වයන්ොත් යම් ආකාරයක ස්වභාව ධර්මයේ නිර්මාණයක්. ඒක අපි පැහැදිලි කරා මේ ලෝකේ පවතිනවා ලෝකෙ මෙම කරකිනවා ඒ කරකිනකොට සූර්යයා වටා කරගෙන ගමන් තමා වටත් කරකිනවා. මේවා කවුරුක්වත් මේ දෙවි කෙනෙක් මේ සක්‍ර දෙවියන්දයාව දෙවි කෙනෙක් මවපුවා නෙමෙයි. මේක ලෝකේ ධර්මතාවයක්. මේ ධර්මතාවය තුළ අපි අරගෙන ආවා බුද්ධ දේශනාව එතනට ඇතුළට ගෙනාවා. කොහොමද ගෙනාවේ? මේ ලෝක සත්වයා මේ විඥානයේ බැස ගැනීමක් තුළ තමයි විඥානයාගේ පැමිණීමක් ඔක්කාන්තියක් තුළ තමයි මේ සත්වයා බිහි වෙන්නේ කියලා. විවිධ සත්ව නිකායන් වල.
ඒ සත්වනිකායන් වල බිහිවෙන්නා වූ මේ ශ්ලෝක සත්වයා බිහිවෙන ක්‍රමවේදයන් හතරක් අපි බුද්ධ දේශනාව තුළින් ඉස්මතු කරා. ජලාබුජ, අණ්ඩජ, සංසේදිත, ඕපපාතික. මට මේ සූත්‍ර මොනවද දන්නේ බුදුන් වහන්සේගේ සූත්‍රවල තියෙනවා. ඒතර මේ සත්වයා විඥානයගේ පැමිණීමත් සමගම තමයි ඒ කය මේ කියන්නේ රූපකය මේ කතා කරන්නේ. රූපකය සවිඥානික වෙන්නේ. එතකොට ඒ සත්වයන්ගේ සත්ව නිකායන්ගේ ධර්මතාවය අනුව සමහර සත්වයෝ මාස සමහර සත්වයෝ මාස 6කින් ඒ අදාළ සත්ව නිකායේ මේ එළිය දකින්න. මේ අපි දැන් මේ චාමිනියම මේ සූත්‍රයක් දාලා තියෙනවා. මේ සූත්‍රයේ මේ අදාළ රූප සටහනුත් දාලා තියෙනවා. කට්ටියට බලා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ කියන චක්‍රාවාටයන් තුල මේ කියන සත්වයෝ සජීවී වස්තුන් කීපයක් තියෙනවා. එකක් විඥානයේ සහිත සජීවී වස්තුවක්. සමහර අය ඒවා විඥානයේ රහිත සජීවීවක්. දැන් ගහකොළ ගත්තොත් විඥානයේ රහිත සජීවී වස්තු. විඥානයේ සහිත සජීවී වස්තුන් වලට තමයි මේ සතා සිව්පාව උරගයෝ මේ ඔක්කොම මහනිදාන සූත්‍රයේ ප්‍රේර කරනවා. ඒ අතරතුර අපිට සමා වෙන්න මේ. එතකොට මේ මෙතන අපි මුල් කාලේදීම විග්‍රහ කරා මේවට කිසි කෙනෙකුට තර්ක විතර්ක ඉදිරිපත් කරන්න බෑ. නමුත් මේ බුදුදහමට ප්‍රවේශයක් ගන්න ඕන නිසා තමයි මම මුල් කාලේ සිටම මේක විග්‍රහ කරේ. නමුත් මේවා බුදුදහමත් සමග සංසන්දනය වෙනවා. මේ කරන විග්‍රහය. එතකොට මේ කියන්නා වූ මේ සවිඥානික සත්වයෝ සත්ව කොටසෙන් කීපයක් අපි ඉස්මතු කරා. එකක් තමයි මේ ජලාබුජ නැත්නම් මේ අපි ඉපදින ක්‍රමවේදය තුළ උපදින සත්වයෝ වගේක් හිටියා ලෝකේ. ඊට පස්සේ විතර වලින් ඉපදෙන සත්වයෝ අණ්ඩජ කියලා බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාවේ ඔය කියන ඒගොල්ලන්ට හිත කියලා සත්ව කොටාසියක් ගැන උන්වහන්සේ විග්‍රහ කරලා තිබුණා. ඊට අමතරව අපිට නොපෙනෙන්න නමුත් අපි විශ්වාස කරන්නා වූ ඕපපාතික සත්ව කොටාසියකුත් ගැන කතා කරා. හැබැයි මේ සෑම සත්වයකටම පොදු ලක්ෂණයක් තියෙනවා. විඥානයක් සහිතයි. සවිඥානිකයි. එතකොට අද අපි ජීවත් වෙන මේ මනුෂ්‍ය කය දරන්නා වූ අපිට තියෙන්නේ සවිඥානික කයක්. මෙන්න මේ සවිඥානික කය තුල සිදුවෙනා වූ යම් සිද්ධාන්තයක් තමයි මේ බුදුවරයා දකින්නේ. ඒ බුදුවරයා දකින සිද්ධාන්තයට බුදුවරයා දේශනා කරේ මේක පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවය. හේතු ඵල ධම. තව හේතුවක් මත තව ඵලයක් රැඳෙනවා. තව එකක් මත තව එකක් රැඳෙනවා. අරක නැති දවසට මේක නැහැ. ඉමස්මින් සති දැන් හෝති. මේ ඇති කල්ලි මේ වේ. මේ නැති කල්ලි මේ නොවේ. ඉමස්මින් අසති ඉදන් නහෝති. උන්වහන්සේ මේක පේනවා. උන්වහන්සේට මේක පෙනුනේ උන්වහන්සේගේ ගවේෂණය. මොකද්ද? සත්‍ය ගවේෂණයක යෙදුණා උන්වහන්සේ. යම් ඒකට කියන කිං සත්‍ය ගවේෂී කියලා මේ ගවේෂණයක් කරා කිසිද මේ සත්වයව සංසාර දුකෙන් මුදවා ගන්න. එහෙම නැත්නම් මේ ජරා මරණ දුකෙන් මුදවා ගන්න දේශනා හොයාගත්තා වූ දේශනේ මේ. උන්වහන්සේට අවසානයේ මොහොතේ තමයි මේක විශ්ව ඥාණයෙන් පහළ වෙන එකක්. ඒක නිසා මොනම වෙලාවකවත් මෙතන ඉන්න කිසි කෙනෙක් මේ භෞතික විද්‍යාඥයෙක් මොකද්ද ඔය ඇමරිකාවේ බිහිවෙච්ච මේ භෞතික විද්‍යාඥයෙක්වත් කවුරු හරි මේ මෑත කාලින බිහිවෙච්ච ජීව විද්‍යාඥයෙක්වත් එහෙම නැත්නම් කවුරු හරි ලෝකේ ඉන්න මේ විවිධ කිසිදු දෙවි බඹුන් මරුන් සහිත මේ ලෝකේ කිසිවෙකුට මේ මගේ අපේ බුදුහාමුදුරුවෝ විශ්ව ඥාණයෙන් හොයාගත්තු එක සංසන්දනය කරන්න හිතන්නත් එපා. ඒක මහා පාපයක්.
එතකොට මේ පාපකාරී ගොඩට අද සමාජයේ තල්ලු වෙලා තියෙන්නේ මේ උතුම් දහම ග්‍රහණය නොවුණු නිසා. එතකොට අපි හිතුවේ ඒතර බුදුන් වහන්සේගේ එක වචනයක් අල්ලගත්ත සියල්ල අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය නිසා දුකයි. ඒක ආත්ම කොට ගන්න බෑ කියලා මේ වචන තුනක් අල්ලගෙන ඒක බුදුන් වහන්සේ නොකියපු දේවල් කියපු දේවල් හැටියට පෙන්නගෙන අද නිවනක් හොයන තත්ත්වයට ඔබලා අපපත් වෙලා තියෙනවා. ඉතින් දැන් එවැනි කාල සීමාවක මේ භෞතික දේවල් මෙහෙම තියෙනවා. ඒක ධර්මතාවයක්. මේ චක්‍රාවාටයක් තියෙනවා. ඒක ධර්මතාවයක්. ඒ චක්‍රාවාටයේ තියෙන ග්‍රහ වස්තුවක් තමයි මේ පෘථුවිය. මේ පෘථුවියේ තියෙනවා සජීවි අජීවි වස්තු ස්වභාවයක්. ඒ සජීවි අජීවි වස්තුන් වල යම් සජීවි වස්තුවක විඥානය සහිතයි, තව සජීවි වස්තුවක විඥානය රහිතයි. විඥානය සහිත සජීවි වස්තුව සකස් වෙන ක්‍රම 6ක් සමාවෙන් 4ක් බුදුන් වහන්සේ විග්‍රහ කරා. අර කියපු ක්‍රම 4. ඒ ක්‍රම 4ෙන් මොන ක්‍රමයකට හෝ විඥානයගේ බැස ගැනීමක් පැමිණීමක් වුණොත් එතෙන් පටන් ඒ කය සවිඥානිකයි. ඒක කයක්. ඒතර දේව කාය කියලා එතනද දෙවියන්ට කයක් මේ බාහිර කයක් නෑ. අපිට දෙවියෝ දැකලා නෑ, පෙරේතයෝ දැකලා නෑ, භූතයෝ දැකලා නෑ. හැබැයි ඒගොල්ලන්ටත් කයක් පවතින නොපෙනෙන සියුම් කයක් පවතිනවා කියලාගෙන ඒකට අපි හිතන විදිහේ කයක් නෙමෙයි ඒක. එතකොට මෙන්න මේ කයේ ස්වභාවය විවිධ සත්වයන්ට ඒ සත්වනිකායේ වෙනස්. උරගයන්ට තව විදියක්. කකුල් හතර තිරස්චීන සත්වය, හරස් හතට යන සත්වයන්ට වෙන විදියක්. සිරස් හතට යන අපි වගේ සත්වයන්ට වෙන විදියක්. ඒ ශරීරයේ වෙනම කුණප කොටස් තියෙනවා. ඒවා බුදුන් වහන්සේත් විග්‍රහ කරා මේ විද්‍යාඥයෝ විග්‍රහ කරන්න ඉස්සෙල්ලා. නමුත් ඒක කියන නෙමෙයි බුදුවරයා පහළ වුණේ. බුදුවරයා ඒකත් අපිට පහදා දුන්නා. අද ඒක පහදා දුන්නා නම් බුදුවරයාට අද මඩ ගහයි. උන්වහන්සේ මේක දැක්කේ නෑනේ කියලා නෑ. උන්වහන්සේ රෝග සකස් වෙන විදිය. කොණප කොටස් 32ක් ධාතු 4ක් පොදු ධාතු 4ක් ඊට අමතරව මොකද ආකාශ ධාතුව විඥාන ධාතුව විශේෂයි මේ සත්වයාට. ඉවෙන්නේ විවිධ විග්‍රහයන් තුළ උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේට හම්බ වෙනවා මේ අවසානයේ මේ ලෝක සත්‍ය සසරට මේ ජරා මරණ දුකටපත් උනේ. සසරට බැඳුනොත් ජරා මරණ දුක නියතයි. ඒ නිසා මේ ජරා මරණ දුකෙන් මුදවා ගන්න ක්‍රමය හම්බ වුණා උන්වහන්සේට මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තුලින්. ධර්ම න්‍යායක් ඒක. ඒක බුදුවරු පහළ වුණත් බුදුවරු පහළ වුණ නැතත් මේ ලෝකේ පවතින ධර්මතාවයක් මේ පටිච්චසමුපාද. මේ පටිච්චසමුපාද ධර්මතාවයේ පැවතුනාට එතන යම් තැනක රැවටීමකට බඳුන් කරනවා මේ සත්‍යය. අන්නේ රැවටීමට බඳුන් කරන එක තමයි මේ අපි පෞගිය වසර පුරාම ලබන අවුරුදු වෙනකොට ලබන මාස වෙනකොට අපිට වසරක් පිරෙනවා අපේ සාකච්ඡාවලට. සාකච්ඡා වාර මම හිතන හැටියට ජාමිනියම දැන් 80ක් 90ක් විතර අපි කරලා ඇතිනේ. 130ක් විතර මහත්තයා. ඒක තමයි. ඉතින් එවන්නක් අපිට කරන්න පුළුවන් වුණා. ඉතින් මේ සාකච්ඡා මාලාවට ආරම්භයක් දුන්නේ අපි මේ කියනා වූ භෞතික ලෝකයක් තියෙනවා. කවුරුක්වත් කියන්න එපා භෞතික ලෝක නැහැ කියලා. හැබැයි මේ භෞතික ලෝකය තුල මේ සත්වයාගේ මේ සවිඥානික කයේ පවතිනා වූ යම් සංස්කරණමය ක්‍රියාදාමයක් තුලින් මේ ලෝකේ පැනවෙනවා. මුති හදුවනේ. මේ ලෝකයක් පනවා ගන්නවා. ඒ පැනවෙන ලෝකයේ පිළිබඳ තමයි මේ මෙන්න මේ පැනවෙන ලෝකය පැනවෙන ආකාරය සම්මා සම්බුදුවරේ පහළ වන්නාතුරු කවුරුක දැකේ නැහැ. අඟුලවන්කොම හිතන්නකො මෙතන නේද කතන්දරේ තිබිලා තියෙන්නේ කියලා. ඒතර මේ උතුම් සම්මා සම්බුදුවරේ කල්ප ලක්ෂයක් සාරාංශකීය කල්ප ලක්ෂයකට පස්සේ පෙරම්පුරේ උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් හම්බ වෙන එකක්
කාට හරි සංසන්දනය කරන්න පුළුවන්ද මේ සාමාන්‍යයෙන් මේ වෙන රටක ඉන්න මේ විද්‍යාඥයෙකුට පුළුවන්ද? ඒතර මේ විද්‍යාඥයා ඒ ආකාරයට අනිත්‍ය දැක්කනම් ඒ විද්‍යාඥයා මේ නිවන් දැකපු අයද ඒගොල්ලෝ? උදාහරණයකට මේ රටේ අනිත්‍ය බව භෞතික වස්තුවක අනිත්‍ය බව පෙන්නපු විද්‍යාඥයා කවුද පාලිත? අවසානයේ මේ එක මොනද කුඩාම මේ පරමාණු හොයාගත්තේ කෙනා කවුද? ඩෝල්ටන්. හරි. ඒ කවුරු හරි ඩෝල්ටන් රදර්ෆර්ඩ්. ඔව්. එතකොට මෙයා තමයි හොයාගත්තේ මේ තියෙන බාහිර වස්තුව කුඩාම කුඩා කැලි වලට කඩලා අරගෙන පරමාණුකට මෙයා කැඩුවා. ඒතර පරමාණු හැදලා පරමාණු බෝම්බේ ඒක විතර විශාල වශයෙන් රික්තකයක් ඇති කරන දේකුත් ඇති කරා. ඒතර එයා නිවන් දැකලාද මේ පිරිනිවන් පෑවද මේ පාලිතයා? නෑ. එයා නිවනට කොහෙත්ම ළඟවත් නෑ. මේක තමයි පාලිත. දැන් එයා අනිත්‍ය හොයාගත්තු කෙනෙක් නේ ලෝකේ. භෞතික ලෝකේ අනිත්‍ය හොයපු කෙනෙක් යා. අනිත්‍ය දැකපු කෙනෙක් යා. එයා තරම් සියුම් ලෙස ඒක දැක්කේ නෑ කවුරුක්වත්. ඒ කියන්නේ මේකට කවුරු හරි මේ අනිත්‍ය කියන්නේ මේ භෞතික වස්තුවක උඩා අංශු වලට කඩලා ගන්න කියන අනිත්‍ය දැක්කොත් එහෙනම් මේ කියන විද්‍යාඥයනුත් ඒක දැකලා තියෙනවා. එහෙනම් ඒ විද්‍යාඥයයි බුදුහාමුදුරුවෝයි දෙන්නම එක හා සමාන වෙන්න ඕන. ඉතින් මේ අපරාධයට පොඟලු ගොදුරු වෙන්න එපා. බුදුන් වහන්සේ අනිත්‍ය කිව්වේ මේ පැනවෙන ලෝකයේ සංස්කරණමය ලෝකයේ සංස්කාර ලෝකයේ අනිත්‍ය බවයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒතර සංස්කාරයන් කියන එක පිළිබඳ සංස්කාර කියන්නේ කුමක්ද කියන එක අපිට මතුවෙනවා. අර කියන මේ සවිඥානික කයේ තියෙන අභ්‍යන්තරික ක්‍රියාදාමයක් සංස්කරණයකට බඳුන් වන්නා වූ සංස්කාර ක්‍රියාවලියක්. කාය වචී චිත්ත. ඒතර ගිය සැරේ අපි සාකච්ඡා කරේ ඒකත් පටලලා කාය වචී මනෝ කියලා දාලා ඒ අවිද්‍යාවගත සත්‍යය කාය වචී මනෝලු. අවිද්‍යාවගත නොවන සත්වයා කාය වචී චිත්තලු. බලන්නකො ඉතින් ආයි කොහෙන්ද අපි මේකෙන් ගොඩ එන්නේ කියලා. ඒතර කාය වචී මනෝ කියන්නේ කය වචන සිත. ඒ සිත කය වචන තුන්දොර. ඒතර මේ තුන්දොර නුඹලාට මේ සියලු ලෝක සත්වයෝ සමහර වෙලාවට කන් නැති සත්වයෝ ඇති සිත නැති සත්වයෝ කවුරුක්වත් නැහැ. සිතක් ඒ සත්වයාගේ සත්වනේ කය තියෙනවා. කය පවතිනවා සත්‍යොත් ඉන්නවා. කය නැති දෙවියෝ වගේ අයත් ඉන්නවා. ඒතර මේ සිතින් කයින් වචනෙන් කය කියන්නේ මෙතන ක්‍රියාවක්. මේ කය මේ කියනා වූ ඝන කයෙන් කරන ක්‍රියාව. සිත කය වචන. සිතෙන් කයෙන් වචනෙන් මේ කියන තුන්දොර භාවිතා කරන්න පුළුවන් ද නුඹට චේතනාවකින් තොරව? ඉතා වේගවත් චේතනාමය ක්‍රියාවලියකින් තමයි සිත කය වචනේ මෙහෙවන්නේ. එහෙමයි. එතනදී බුදුහාමුදුරුවෝ විග්‍රහ කරා උන්වහන්සේ හරිම ලස්සනට ඔබගේ මේ තුන්දොර නිසා ඔබ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි අභි සංස්කාරයන් රැස් කරනවා. මොනවා සංස්කාර? චේතනාමය සංස්කාර. චේතනාමය සංස්කාර රැස් කරන්න අර සවිඥානික කයට අවශ්‍ය වුණා මොනවාද? තව ප්‍රධාන පෙළේ සංස්කරණය කිරීමට චේතනාමය සංස්කරණයට අදාළ වන්නා වූ කරුණු කාරණා තුනක්. ඒ කාරණා තුනට බුදුහාමුදුරුවෝ කිව්වා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. මේක කාටවත් ගැටලුවක් තියනවද මම මේ විකරණ විග්‍රහය? ආස්වාස ප්‍රාස්වාසයක් නැතුව සවිඥානික කයක් පැවතිය හැකිද? විඥානයේ සහිත කයකට ආස්වාස ප්‍රාස්වාසයෙන් තොරව පැවතින්න පුළුවන්ද? බෑ. පවතින්න බෑ. ඒ සවිඥානික කයට මේ ඉන්ද්‍රිය ස්පර්ශ කරනකොට සලආයතනික අධ්‍යක්ීමක් ලබනකොට විඳීම් හැඳිනීමකුයි විතක්ක ਵਿਚාරයකුයිකින් තොරව නුඹලාට ඒ ලෝකය දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ සංස්කාර ක්‍රියාවලිය තුල නොවේද නුඹගේ තුන්දොර හැසිරුවේ? සිත කය වචනය කියන තුන්දොර හැසිරුවේ? ඔව්. එහෙමයි. ତර මෙන්න මේ තුන්දොර හසුරන අවස්ථාවේ නුඹ අවිද්‍යාවගත නම් නුඹ කරන්නේ අபிසංස්කාර නොවේද?
එහෙමයි අபிසංකාර. අபிසංකාර. දැන් මේ අபிසංස්කරණයන් කරනකොට ඒවා පුණ්‍ය වේවා අපුණ්‍ය වේවා ආනිජ්‍ය වේවා ඒ තුන් කට්ටුවම අபிසංකාර. හැබැයි අபிසංස්කාරයකට හේතු උනේ නුඹ විද්‍යාගත නිසාද අවිද්‍යාගත නිසාද? අවිද්‍යාවගත නිසා. අවිද්‍යාගත පුරුෂ පුද්ගලා පුණ්‍යාභිගතං අபிසංකරෝති කියලා බුදුහාමුදුරුවෝ දේශනාවේ කියනවා. අවිද්‍යාගත පුරුෂ පුද්ගලයෝ පුණ්‍ය ක්‍රියාවක් කරලා ඒක අபிසංස්කරණය කරනවා. අபிසංස්කරණය කර නැවත සංස්කරණයකට යටත් කරනවා යා. එයි එයාට තේරෙන්නේ මෙතන නාම රූප ලෝකයක් පැනවුණා කියලා. එයා හිතන්නේ මන් ලෝකයක් දැක්කා නිසා එයා ඒ ග්‍රහණයට හසු වෙනවා කියන එකයි මේ බුද්ධ දේශනාවේ උන්වහන්සේ මේ අපිට පහදලා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාදාමයේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය තුලින් පහදා දීම පමණයි බුදුහාමුදුර කරපු එකම කාර්යය. ඒ කාර්යය කරනකොට අනේ මේ කර්මස්ථාන දිදීම කරේ නැහැ බුදුහාමුදුරෝ. ඔයගොල්ලෝ අහලා තියෙනවද කවදා හරි බුදුහාමුදුරෝ කාට හරි කර්මස්ථානයක් දීලා තියෙනවද? දැන් මේ කර්මස්ථාන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා කමඨහන් ගන්න බුදුහාමුදුරෝ කමඨහන් දීලා තියෙනවද කාට? බුදුහාමුදුරෝ යමක් දේශනා කරා. දේශනා කරාම අර උග්ගතිතඤ්ඤ විප්පතිතඤ්ඤ නෙය්‍ය පදපරම කියලා මේ කැටගරිස් හතරේ අය හිටියා. ඒ අයට එක සැරේ පැහැදුනා. සමහර අයට දෙතුන් සැරයක් කියනකොට පැහැදුනා. සමහර අයට 10 15 සැරයක් කියනකොට පැහැදෙනවා. සමහරක් අයට 100 සැරයක් විතර කියනකොට හරි පැහැදුනා. පැහැදුනේ එකම කාර්යයයි. මොකද්ද? මේ සියල්ල අනිත්‍ය බවත් මේ සියල්ල සියලු ලෝකේ මේ සියල්ල මේ සංස්කරණ ධර්මයන් මේ සවිඥානික කය තුල සමුදේවන්නා වූ සංස්කාරමය ක්‍රියාවලිය කිසිම දෙයක් නිට්ටය නොවන බව. ඇයි නිට්ටය නොවන්නේ? අර කියන සමුදේ නිරෝධ කියන ධර්ම න්‍යායට යටත් වෙනවා. ඇයි ඒක සමුදේ වෙලා නිරෝධ වෙන්නේ? මොකද හේතුව? ඒක පස්ස මානසිකාරයාගේ පැනවීම. මනස විසින් පනවා දුන්න එකක්. චෛතසික ධර්මයක්. චේතනාවෙන් සකස් වූවක්. ඒක කිසිවෙටකත් කිසිදු කෙනෙකුට තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඒක නිසා ඒක අනාත්මයි. අත්ත කොට ගන්න බෑ. ඒක සංස්කරණයේ ධර්මතාවයක්. සංකතයක් ඒක. සංකතයක් නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියන ධර්ම න්‍යායට යටත් ඒක. මෙන්න මේ ටික පහද ගන්න පුළුවන් නම් අපිට අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට බව 7ක් තුල අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඒ උපරිමේ හරියට මේක වැඩුවොත් දවස් 7යි. ඒතර මෙන්න මේක හොයාගෙන යනවා මිසක් උන්වහන්සේගේ දේශනාව තුලින් අපිට මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් හිත කලබල කරගන්න බය වෙන්න එපා. අපි ඉන්නේ උන්වහන්සේ අපිට පහදා දුන්නු මාර්ගයේ කියන සතුට තුළ ඔයගොල්ලෝ ඉන්නවා. ඇයි? මේ කවුරුක්වත් මම මෙහෙම හිතනවා අපිට මෙහෙම හිතන්න පුළුවන් නේද? එහෙම කවුරුක්වත් මෙතන කතා කරන අය නැහැ. දේශකේකුත් නැහැ. ඒක නිසා මේ යමෙකුට යමක් යම් කිසි සරල දෙයක් ග්‍රහණය වෙලා තියෙනවා. ඒක ඊට assume ග්‍රහණය වෙලා තියෙන නිසා යුතුයකමක් සහ උන්වහන්සේ අපෙන් ඉල්ලා හිටපු වගකීම හැටියට අපි මේ පහද ගන්න උත්සාහ කරන පිරිසක් පමණයි. ඒක නිසා මේක තුල කරුක්කක් ගැටෙන්න එපා. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රබල ලෙස ඉල්ලා හිටිනවා. කැමති කෙනෙකුට ඕන වෙලාවක මෙතනින් බැහැර වෙන්න පුළුවන් ගැටෙන්නේ නැතුව. ගැටෙන්න එපා. ගැටුනොත් ඒක මහා ගැටුම ඔයගොල්ලන්ට පෞකාලීනව තේරෙයි. ඒක මහා ව්‍යසනයකට ඔයගොල්ලන්ගේ සංසාර ගමනේ ව්‍යසනයකට මේ වෙනවා. ඒ නිසා නිහඬව නික්ම යන්න. ඔයගොල්ලෝ එහෙම මොටම ඉන්න ඕන කියලා මේ මතයක් නැහැ. දැන් සමහරවිට ඔය චාමිනියම මාත් එක්ක කතා කරන වෙලාවක කියලා තියෙනවා එයාට මේ දුකයි මේම අහක් වෙච්ච එක ගැන මොකක්ද හිතන්න එපා. අපි මේක පටන් ගත්තේ 4 දෙනෙකුගෙන්. ඒතොර ඒ චාමිනියම්මගේ තිබුණ අවශ්‍යතාවය නිසා. අද ඒ 4 දෙනාගෙන් චාමිනියම්ම විතරයි. ඊට පස්සේ ආපු පිරිස නැහැ. ඉතින් ඒක නිසා මේක ගැන හැම හිතන්න එපා. මේ අපි යන ට්‍රැක් එක හරිය කියන එක
තහවුරු වෙන්නේ මොකක් නිසාද? අපි කතා කරන්නේ උන්වහන්සේගේ පෙළ දහමින් සූත්‍රයෙන් නිසා. ඉතින් මට ඔයගලන්ට අදත් මට පහදලා දෙන්න ඕන උනේ මේ සවිඥානික කය පිළිබඳව කතා කරන මට කියන්නකෝ සවිඥානික කය ගැන කතා නොකර මෙහෙ තාම දැක්කේද කෙනෙකුට? මන්දන්නේ මට නම් හොඳටම පැහැදිලි මේ චාමිනියම්ම මේ සවිඥානික කයේ තියෙන අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය ඉස්මතු කර දෙන්නා තුරු මෙතන මම කියන හැඟීම මට තියෙනවා. එහෙමයි. මම කියන හැඟීමට පළවෙනියෙන්ම පහර වදිනවා නම් පහර වදින්නේ මෙන්න මේ මස් ගොඩකට විඥානයාගේ පැමිණීම තුළ සවිඥානික වුණා කියන හැඟීම මෙතන ඉන්න අයට පැහැදිලි නම් ඒක ප්‍රබලම තැනක් තමයි මේ සත්වයේ පුද්ගලයෙක් මෙතන නැහැ කියන හැඟීම ගන්න. ඒතර සත්වයා කියන ඇලෙන්නා කියන එකනේ. ඇලුනේ තෘෂ්ණාවෙන්. ඇයි මේ සවිඥානික කය තෘෂ්ණාවෙන් ඇලුනේ? මට කවුරු හරි කියන්න. ඇයි මේ සවිඥානික කයේ ක්‍රියාකාරීත්වය තුළ මේ ඇලුනේ ඇයි? ඇලෙන්න සිද්ධ වෙන. ඇලෙන කියන්නේ මේ යමකට තෘෂ්ණාවෙන් ඇලෙන්න හිතුනේ ඇයි? මොකද හේතුව? ආස්වාදයේ නිසා නේද? ආස්වාදයේ විඳින්න කියලා එක පැත්තකින් හිතන්න පුළුවන්. තව කෙනෙක් කිව්වොත් තව කාට හරි මොකද ඉතින්? මමත්වය බිහිවීම මෙතන මමේ මාගේ කර ගැනීම. ඔව් ඒ මමේ මාගේ උන එකේ මේ ආරම්භයනේ මේ පාලිත අපිට දැන් ඕන. ඇයි මේ මම අහන්නේ? ඇයි මේ ඇලෙන්න හේතුව මේ සවිඥානික කයේ සිදුවුණු සිද්ධාන්න අර ඒ පුද්ගලයාගේ සත්වනිකායේ ප්‍රාදේශීය ව්‍යවහාරය තුළ ඇසුරු කරපු ආශ්‍රය තුළ එයා ගොඩනගාගත්තු කෙලෙසයන් නෙමෙයිද මේ ඇලෙන්නට හේතු උනේ. මං කෙනෙක් හරිද වැරදිද? දැන් උදාහරණයකට අම්මා උපදිච්ච දවස් ඉඳලා තම්පුඩුව කටේ ඔබ කිරි වලට තණ්හාවක් ඇති කරාද නැද්ද? ඇති කරා. එතනනේ ආරම්භේ. ඊට පස්සේ චූ ගගා මේ අම්මා මේ තාත්තා කියා පෙන්නා බාහිර වචන කියා වචන ගොඩ කරා එයාට. ඊට එයා භාෂාව තෝරගත්තා. එතනදී භාෂාව තුල එයා වචන ගොඩ නැගුණා. වචන වලින් එක එක දේවල් වලට එයා නම් කරන්න පටන් ගත්තා. ඒ නම් කරන දේවල් වල එයා ඊට පස්සේ ඒවා පරිහරණය කරා. ඒ පරිහරණය තුල නොයේද එයාගේ ක්‍රමානුකූලව මේ කෙලෙස් කන්ද ගොඩ නැගුණේ. එහෙමයි. එතෙන් පටන් නේද එයා සත්වයෙක් ඇලෙන්නෙක් බවට පරිවර්තනය වුණා. එහෙමයි. ඒතර මේ සවිඥානික කයක ස්වභාවය එයා යම් දවසක එයා අපි කියමු අවුරුදු 7කදී හරි 8කදී හරි අර විසාකා උපාසිකාව වගේ අවුරුදු 8කදී හරි එයාට කවුරු හරි කිව්වනම් මෙන්න මේ સિદ્ધාන්තයක් තුලින් මේ ලෝකෙ විඳින්නේ කියලා එදා සිට එයාගේ ඒ ඇලෙන ගතිය අඩු වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම අඩු වෙනවා. අඩු වෙන්න ඕන. එතකොට ඒ අඩුවීම එයා බාහිර ලෝකේ පරිහරණයට බාධාවත්ද? නැහැ. කිසිම බාධාවක් නැහැ. එයා ඇලීමෙන් තොරව ඒක පරිහරණය කරා. දැන් විසාකාව 7ේදී දැක්කානම් දහම සුනීත සෝපාකගේ වයස මම දන්නේ නැහැ. එයත් කුඩා අවධියකදීනේ මේක දකින්නේ. ඒත් එයා දැක්කායි කියලා එයා ලෝකයේ අර සත්වත්වයෙන් මිදුණා නෙමෙයි දෙතෙන්ද සිද්ධ වෙන්නේ. එහෙමයි. සත්වත්වය කියන්නේ ඇලෙන ස්වභාවය වරදක් බව යට තේරුණා. සම්පූර්ණ මිදුන්නේ නැහැ. එයාට තේරෙන්න ගත්තා මේ කයක සිදුවෙන්නා වූ ධර්මතාවය. මොකද ධර්මතාවය? සමුදය නිරෝධය. ඒ සමුදය නිරෝධය කියන්නේ ධර්මතාවයේ දැකපු දවසේ ඉඳලා මේ ලෝකේ ඕනම කෙනෙකුට මේ ඇලෙන ගතිය, ගැටෙන ගතිය යම්කිසි ප්‍රබල සෙලවීමකට ලක් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මං හරිද? යම්කිසි සෙලවීමකට, ප්‍රබල සෙලවීමකට. ඔව් යම්කිසි කම්පනයකටපත් වෙනවා ඉතින්දී. කම්පනයකටපත් වෙනවා. ඒ කම්පනය තමයි
අපිව ගෙනියන්නේ මෙතෙක් කල නොගිය මාර්ගයකට ගෙනියනවා එතෙන් පටන්. ඒ කම්පනය තුල එයා වෙනස් විදියකට ලෝකය දකින්න පටන් ගන්නවා පාලිත. තේරෙනවද ලලිතම්ම? ඒ පුද්ගලයා මං හිතන්නේ මල්ලිකාට තේරෙනවද මේ ජමින්දට තේරෙනවද කුමුදුට තේරෙනවද ඒක හරියට මේ මොන හරියට විදුලි කෙටුවා වගේ වැඩක් වෙන්නේ මේක. එයාට පේන්න ගන්නවා දෙයනේ මොකක්ද මේ මොකක්ද මේ මා මෙතර කවසක් රැවටිලා තියෙන රැවටිල්ල කියලා. කලක් ඒකට තමයි තියෙන නිබ්බිදාව කිව්ව. නිබ්බේධික ප්‍රඥාව මේකට කියන්නේ. නිබ්බේධික ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවේ ඉහළම පරතරයට ගිහිල්ලා යා නිබ්බිදාවකටපත් වෙනවා. වෙන කිසිවක් නිසා නොව. මේ ලෝකයේ සමුදයත් අත්ගමයක් දකින්න එකයි මේ වෙන්නේ. සත්‍ය දකින්න. මොකද්ද මේ ලෝකය? දෙයිනේ මේ ඇහැට පෙනුණු, කනට ඇහුණු, නාසයට දැනුණු, දිවට දැනුණු, ශරීරයට දැනුණු, මනසෙන් ගත්ත මේ අරමුණු ලෝකය මේ සියල්ල මේ මනස විසින් පනවපු දෙයක් නේද කියලා මෙයාට පේනවා මම දැකපු නයක් නොවේ නේද කියලා. එතෙන් පටන් එයාගේ අර කියපු අර යමක ආශාවාදයක් තිබුණා නම් මොකක්ද මේ මං කවුද විතර මේ සවිඥානික කය මට අයිති නැත්තම් එහෙනම් මේ සවිඥානික කයේ තියෙන ඇහත් මට අයිති නැත්තම් ඒ ඇහැ සමග එකතු වෙලා මේ ඇහැගත්තු අරමුණෙන් පැනවුණු රූපය මම වෙන්නේ කොහොමද? මම දකින්නේ කොහොමද? ඒක තුල කොහෙද ආශාවාදයක්? දෙයනේ මේ ආශාවාදයේ අර රැවටීම තුල ගොනු කරලා තිබුණු අතීත ආශ්‍රවයෙන් පැන නැගිච්ච එකක් නේද මේක කියලා පේන ගන්නේ නැද්ද? ඒක දකින්න ඕන. ඒක දකින දවසට අන්න අර කියන සෙලවීම ඇති වෙනවා. අටලෝ දහමේ කම්පනය. මේ අෂ්ටලෝක දහමේ කම්පනය එයා මගහරිනවා. බැහැර වෙන්න හදනවා. දැන් එයා සෙලවෙන්නේ නැහැ. එයාගේ දෘෂ්ටිය ඍජු වෙනවා. මා දහම දැක්කා. මා ලෝක සමුදය දුටුවා. අදින් පසු මාව රවට්ටන්න උඹට බැහැ. හැබැයි කෙලස් වල තියෙන ප්‍රබලත්වය නිසා බුදුන් වහන්සේ කියනවා ඒක උඹ ඔහොම කිව්වාට උඹට විශාල කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න සිද්ධ වෙනවා. නුඹ කෙසේ හෝ මෙන්න මේ සමුදයත් නිරෝධයත් යන්න ධර්මතාවයක්ද නැද්ද? ධර්මතාවය. මේකය පවතින තාක්කල් නුඹේ ධර්මතාවයේ භුක්ති විඳින්න ඕන. නුඹ ඇස් දෙක වහගෙන ඉඳලා නුඹට පුළුවන් එහි භුක්තිය නොවිඳ ඉන්න. කනට ඇබ දෙකක් ගහගෙනත් පුළුවන්. හැබැයි ඒවා ස්ථිර විසඳුම්ද తాවකාලික විසඳුම්ද? తాවකාලික විසඳුම් ඒවා. ඉවෙන් නුඹට බෑ බේරෙන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා එහෙන් රූප දකින්න. මනාපමනාප උපදින්න නුඹට. හැබැයි මේ අමනාපමනාපේ චන්දරාගෙන් බේරෙන්න පුළුවන් නම් ඒක විතරයි කල යුත්තේ නුඹ. බුදුහාමුදුරුවෝ කියන එක. ඒතර චන්දරාගෙන් බැඳුනේ කුමක් නිසාද? ඡන්දය තණ්හාව. තණ්හාව නිසා මේ චන්දරාගෙන් නුඹ බැඳුනේ. කොහෙන්ද මේ තණ්හාව ආවේ? කොහෙන්දලද මතු කරේ? මනාපමනාප බව මතු කරේ කොහෙන්දලද? අතීත ඒ අසුර තමයි එයාට ප්‍රබල ලෙස බලපෑවේ මේ චන්දරාගෙන් බැඳෙන්න. ඒක නිසා ඒතර චන්දර ඒ අතීත ආශ්‍රවය තුල තුන මනාපමනාප නැත් දිලික් කරන්න බෑ. යසෝදරාවට තිබුණු මනාපමනාපේ පවතිනවා. හැබැයි එයා මත වෙනකොට එයා දැන් ප්‍රත්‍යක්ෂයෙන් ලෝකේ දුටු කෙනෙක් නිසා ඔහුට ඒක දැකීම මාත්‍රයක් පමණයි. ව්‍යවහාරික ලෝකයේ වචනයක් පමණයි යසෝදරා යන. රාහුල යනු ව්‍යවහාරික ලෝකයේ වචනයක් පමණයි. ඒ ආමන්ත්‍රණය කරා. එහෙම නැත්නම් නම කියලා කතා කරන්න බෑනේ. කවුරු කියලා කතා කරන්නේ? දැන් මේ කතා කරන පුද්ගලයා උපුල් නම් උපුල් කියලා කතා කරන්නේ නැතුව කවුරු කියලා කතා කරන්නේ? පාවිච්චි කරා වචනේ. හැබැයි ඒ පුද්ගලයා සමග ගැටුණේවත්
ඇලුනේවත් නැහැ. ඇයි ඇලෙන්න ගැටෙන්න? දැන් පුද්ගලෙක් නෑ මෙතන. ලෝකයේ සත්‍ය දැකපු කෙනා තුළ බාහිරේ සත් පුද්ගලයෙක් එක්ක ගැටෙන්න පුද්ගලෙක් ඉන්න එපා. සවිඥානික කයේ තියෙන ධර්ම න්‍යාය තුලින් නම් ලෝකයේ සමුදේ වෙන්නේ. ඒ සමුදේ වෙන ලෝකය ඒ මොහොතේම නිරෝධ වෙනවා නම් එහෙනම් මේ මං අර චාමිනියම්මට හවස මැසේජ් එකක් කිව්වා අර ස්ලයිඩ්ස් වගේක් තිබුණා. දැන් උපාලි ගෘහපති සෝහන් වෙනවනේ මේ පාලිත එක ධර්මපදයක් අහලා නැද්ද උද? ඔව්. එතකොට ඒ උපාලි ගෘහපති ධර්මපදයේ අහලා සෝහන් වෙනකොට එයා දකින්නේ මොකද්ද න්‍යාය? යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධිතං. ඊට පස්සේ අපි කියමුකෝ කොණ්ඩඤ්ඤ තාපසය යත් බණපදයක් අහලා මාර්ගයට පැමිණෙනවා. ඒ මාර්ගයට පැමිණෙනකොට එයාට අවබෝධ වෙන්නේ මොකද්ද? යමක් සමුදේ වෙන ස්වභාවයක් ඇද්ද? ඒ නිරෝධ වෙන ස්වභාව කොට ඇත්තේ. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධං. ඊට පස්සේ අපි කියමුකෝ බේබද්දා සරකාණි. සරකාණිට අවබෝධ වුනේත් මේක. විසාකාවට අවබෝධ වෙන්නේ නැත්තේත් මේක. ඊට පස්සේ මම හිතන්නේ සුනීත සෝපාකට කියලා තියෙන්නේ බර තියන්න කියලා පොඩි උපමාවකින් මෙන්න මේ පණිවිඩේ. මේ සමස්ත මට ඕන වුණා මේ සූත්‍ර ටික ගන්න මම පුළුවන් වුණොත් මේ සූත්‍ර ටික අරන් දෙන්නම්. ඒ සූත්‍ර හැම එකෙන්ම උන්වහන්සේ විග්‍රහ කරන්නේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් සමුදය වන ස්වභාවයක් ඇතිද ඒ නිරෝධ වන ස්වභාව කොට ඇත්තේ කියන අවබෝධයේ පැමිණෙන. එවුදේට පැමිණෙන ඔක්කොටම සිද්ධ වෙන්නේ මොකද්ද? සෝවන් ඵලයේ සාක්ෂාත් කරනවා ඒගොල්ලෝ. ඒකෙන් තේරෙන්නේ නැද්ද උඹලන්ට මේකේ වැදගත්ම සූක්ෂම ලෙස දැකිය යුතු එකම පොයින්ට් එක මේ ලෝකේ සමුදය වන විදිය දැකීම කියලා. එහෙමයි. ඒතර මේ ලෝක සමුදයත් අත්ගමයට අවබෝධ වුණු ආර්යයාට තමයි පුළුවන් අර එදා කියපු ප්‍රතිපදා මාර්ගයේ වඩන්න. මොකද්ද ප්‍රතිපදා මාර්ගය? ආස්වාදේ ආදීනේ දකින්න. ආස්වාදේ ආදීනේ දකින්න. ඒතර ආස්වාදේ ආදීනේ දැකලා ගමන් කරන එකට තමයි නිස්සරණ අභ්‍යාස නැත්නම් නිස්සරණ මාර්ගය. එතකොට දැන් නුඹලාට හොඳට පැහැදිලි වෙන්න ඕන. ආයි මොකුත් නැහැ. දෙයනේ මේ ලෝක සමුදයත් අත්ගමයක් දැකීම නේද? මගේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් මා ගත යුතු එකම දේ කියලා. ඊට පස්සේ නුඹලාට කැමති දේවල් කරන්න පුළුවන්. හැබැයි නුඹ ඉස්සෙල්ලම මෙන්න මේ පරයයට ඇතුල් වෙන්න ඕන. ඒ පරයයට ඇතුල් වෙන්න අපිට විශාල රුකුලක් වුණා. ඒ සූත්‍රේ නොවෙන්න අපිට බෑ මේ සංසාරයෙන් එගොඩ වෙන්න. මට නම් පේන හැටියට. ඒ මොකද එච්චරටම සියුම් ලෙස විභජනය කරා උන්වහන්සේ නූල් ගැහුවා උන්වහන්සේ කුමකටද මේ පටිච්ච සමුප්පාදයේ ප්‍රබෝස්ථානයට. එනම් නාම රූපයට. ඒ නාම රූපයට ඒ ආකාරයට නූල් ගහලා විභජනය නොකරන්න අපිට මොන විදියකටවත් තේරෙන්නේ නැහැ මේ ලෝකයේ සමුදේ උනේ සවිඥානික කයක කියලා. හැබැයි ඒ සූත්‍රය තුල සවිඥානික කය පිළිබඳ කතා කරන්නේ නැහැ. හැබැයි ඒ සූත්‍රය තුල ලස්සනට විග්‍රහ කරනවා පස්ස මනසිකාරයාගේ මෙහෙවීමෙනුයි මේ නාම කායත් රූප කායත් පැනුනේ කියලා. මම අද යම් ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරලා ටිකක් මේ බුරුමේ කාලයක් ජීවත් වුණා. මේ උන්වහන්සේ අපි හොයලා තියෙනවා අපේ මේ සාකච්ඡා අහන ස්වාමීන් වහන්සේ කෙනෙක්. පැය දෙකක් විතර මාත් එක්ක කතා කරා. මම එක අතකට මං හිතෙන් ජම්සි සතුටක් ලැබුවා. මොකද උන්වහන්සේ කිව්වා මෙන්න මේ රූප කාය මේ ආකාරයට කතා කරපු මේ ලෝකේ කවුරු හරි හිටියනම් මේ පුල් මහත්තයා තමයි මේ කතා කරේ මේ රූප කය යනු කුමක්ද රූප කාය යනු කුමක්ද කියලා. ඒතොර දැන් අපිට මේ මහනිදාන සූත්‍රයෙන් ඉස්මතු වෙන්නේ රූප කයද රූප කායද? රූපකාය. රූප කාය ඉස්මතු වෙන්නේ. එතකොට සතර සතිපට්ඨාන සූත්‍රයෙන් අපිට ඉස්මතු වුනේ රූප කය. රූප කය. එතකොට
ඒතර මේකේ තිබුණු පැටලෙවිල්ල අපිට දැන් ලස්සනට ලියුණා. එයි මේ සතර සතිපට්ඨානයේ කායනුපස්සනාවට මෙච්චර ප්‍රබලත්වයක් දීලා තියෙන්නේ කියලා මේ කියලා තියෙන්නේ සවිඥානික කයේ ස්වභාවය. මොකක්ද? කායानुපස්සනාව තුළ බුදුන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ සවිඥානික කයේ ස්වභාවය. සවිඥානික කයට ආස්වාස ප්‍රාස්වාසය නැද්ද? ඒක තමයි ආනාපාන සති පබ්බේ පුරාම උන්වහන්සේ කියන්නේ. එහෙමයි. බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ උන්වහන්සේ අර කියන්නා වූ ඊළඟට මොනවාද සතර මහා භූත ධාතුන් වලින් සකස් වුණු කයක්, ගුණ කොටස් වලින් සකස් වුණු කයක්, ඉරියව් පැවැත් දැන් ඉරියව් පවත්වන පුද්ගලයෙක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හැබැයි ඉරියව්වක් පවත්වනවා. කවුද පවත්වන්නේ? විඥාන කය. අවිඥානික කය. ඒ ඉරියව් පවත්වන කයේ යම් දවසක විඥානය බැහැර වුණොත් මලකඳක් දර කඳක් වගේ. ඒක මේ දොරවල් හතරකින් ඕජස් ගලන්න ගන්නවා. ඒ උඹේ කය නෙමෙයි. සවිඥානික කය ස්වභාවය. ඒතර කායානුපස්සනාව තුළින් අපිට විග්‍රහ වුණා ලස්සනට හම්බ වුණා රූප කය. නාම රූප ධර්මය වල විග්‍රහ කරනකොට අපිට මහනිදාන සූත්‍රයෙන් හම්බ වුණා රූප කාය. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මේ රූපයන් මට හම්බ වෙන්නේ චත්තාරිත මහ භූතානං චතුර්ණන්ත මහ භූතානං උපාදාය රූපං හැටියට. මනසට හම්බ වෙන චෛතසික සිත ධර්මයක් මේ රූපය. රූප සංඥාවක් මනසට එන්නා වූ. ඒක මට උදව් කරා ඒක. ඒව ඇසුරෙන් මට මේක හම්බුනේ. මොකක්ද ඇසුර? සතර මහා භූත ධර්ම ඇසුරෙන් මම මේ රූපය මට හම්බුනේ. පැහැදිලිද කුමුදු? එමය. ඒක නිසා ඒ රූපයත් චෛතසික ධර්මයක්. ඒ රූපයට හා බැඳුණු නාම ධර්මය ඒකත් චෛතසික ධර්මයක්. මානසිකාරය. චෛතසික ධර්ම කියන්නේ මානසිකාරය. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මේ මනස ස්පර්ශ කරලා මේ මනසෙන් ස්පර්ශ කරලා උඹ ලෝකේ පනවා ගත්තේ. ඒක නිසා පස්ස සමුදය සබ්බේ ධම්මා බුදුහාමුදුරුවෝ කිව්වා. මේ ස්පර්ශයෙන් මේ සියලු ධර්මතාවයන් සමුදය වන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. මානසිකාරයෙන් මේක හටගන්නේ. ඒක නිසා උන්වහන්සේ නාම රූප ධර්මයේ විග්‍රහ කරනකොට පහදලා දුන්නා අපිට කොහොමද රූප වේදනා සංඥා චේතනා කියන මේ සතර වැදෑරුම් ක්‍රියාවලිය පස්ස මානසිකාරයෙන් තමයි පැනුනේ කියලා. මෙච්චර සුන්දරට මේක පහදලා දීලා තියෙනවනේ උන්වහන්සේ. තව පහදන්න දෙයක් ඉතුරු කළා නෑනේ අපිට. මානසික කිව්වා ඒක. මෙන්න මේ ආකාරයටයි ලෝකේ සමුදය වෙන්නේ නාම රූප ධර්මයක. නාම රූප කියන්නේ රූපේ අනෝ චතුන්නන්ත මහ භූතානං චත්තාරීති මහ භූතානං උපාදාය රූපං ඒකත් රූප සංඥාවක්. වේදනා සංඥා චේතනා නාම ධර්ම ටික මේ රූපයත් නාම ධර්ම ටිකත් පැනවෙන්නේ පස්ස මනසිකාරයෙන් කියලා. ඊට පස්සේ මදුපිණ්ඩික සූත්‍රයට අපි අරගෙන ගිහලා උන්වහන්සේ කිව්වා චක්කුම් පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ මේ තුන් දෙනා එකතු වීම ස්පර්ශයයි. මේ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශයයි. මේ තුන් දෙනාගේ ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගත්තා නෙමෙයි. ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගන්නවා විඥානේන ස්පර්ශය. විඥාන ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගන්නේ. ඒක පටිච්ච සමුප්පාදේ. අරක කිව්වේ තින්න සංගති පස්සෝ මේ තුන් දෙනාගේ එක්ව යාම ස්පර්ශයයි. ස්පර්ශපත්තෙන් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් හට ගන්නවා. යම් වේදේති යමක් විඳිනවාද යම් සංජානාති. එයා ඒක හඳුනා ගන්නවා. ඒ විඳීම හඳුනා ගන්නවා. යම් සංජානාති යමක් සංජානනය කරනවාද තං විතක්කේති. එයා ඒ විතක්ක කරනවා ඒ හඳුනා ගැනීම. තං විතක්කේදී තං ප්‍රපංචේති විතක්කය ප්‍රපංචයකට ගොඩ නගනවා. ප්‍රපංච සංඥා සංකාවෝ සමුදාචරಂತಿ ඒ ප්‍රපංචයව මෙහෙවනවා අතීත අනාගත වර්තමාන චක්කු විඤ්ඤේසු රූපේසු සෝත විඤ්ඤේසු ගන්ධේසු ගහන විඤ්ඤේසු ඒ ආකාරයට රූප ශබ්ද ගන්ධ රසයන් මේ විඥානයේ විසින් මෙහෙවනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා.
බලන්නකො ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන තැනක් නැහැනේ අපිට. අපිනේ මේ පටලෝගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ විඥාණය විසින් මේ ප්‍රපංචීකරණය කරන ලද විඥාණය විසින් සත්‍යව මෙහෙවනවා. මෙහෙවන්නේ කොහමද? දොරවල් තුනකින්. සිතෙන්, කයෙන්, වචනෙන්. ඒ මෙහෙවනකොට සිතෙන් බනිනවා, කයෙන් පොළු අරන් ගහනවා. සිත ඇතුලෙන් බනින්නේ. ඊට පස්සේ වචනෙන් බනිනවා. ඇලෙනවා, ගැටෙනවා. මේ දෙක කරන්නේ මේ තුන්දොරෙන්. ඒ තුන්දොර කරනකොට නුඹ දන්නේ නැති අபிසංස්කරණයක තුල තමයි නුඹ කරන්නේ. අபிසංස්කරණය නම් ඔබ සංසාරයේ දුකටපත් වෙනවාමයි. එතන උඹ කියන හැඟීම තුළයි උඹ ලෝකේ දකින්නේ. මම කට කැඩනකම් මම දන්නේ මේක හැමදාම කියන ඕගලන්ටත් අප්‍රිය වෙලා ඇති. නමුත් මේක නොකිය බෑ. ඒක නිසා අපි දැන් අර සූත්‍රයට ටිකක් අපි යමු. අපි ඊළඟ අන්තිම පැය භාගයේ ප්‍රශ්න කරන්න ඕන නිසා ජාමිනී අම්මා. උපුල් මහත්තයාට මම අර PDF එක දැම්මා. WhatsApp එකටත් දැම්මා, විකසිත සියපත් එකටත් දැම්මා. ඉන්න බලන්න මම WhatsApp එකෙන් අරගන්න පුළුවන්ද? පොඩ්ඩක්. හැබැයි මම උපුල් මහත්තයාට හොස්ට් එක දුන්නොත් විකසිත සියපත් එකෙන් පෙන්නන්න පුළුවන්. නමුත් මේකේ මේ ඔක්කොම ටික ඕනේ නෑනේ ජාමිනී අම්මා. මට ස්ලයිඩ්ස් කීපයක් විතරනේ ඕන. කොයි එක ඕන උපුල් මහත්තයා කියන්න මං ගන්න. අර මේකේ තියෙනවා මට මතක හැටියට මේ සූත්‍ර කීපයක් මට ඇත්තම දැන් මම මේ සූත්‍ර ගැන කතා කරා. අර උපාලි සූත්‍රය වගේ සූත්‍ර ටිකක් තියෙනවා. ඒ කියන්නේ යම් කිංච සමුදය ධම්ම මේ ලෝක මට ඕන උනේ මේ අයට පහදලා දෙන්න. මේ මම කියන කතාවක් නෙමෙයි. මේ ලෝක සමුදයත් අත්ගමයක් තමයි අපි හොයාගෙන යන්නේ. ඒ හොයාගෙන යනකොට මේ පෘථග්ජනේ යම් දවසක පෘථග්ජන භාවයෙන් මිදෙනවා නම් ජාමිනී අම්මා, ඒ මිදෙන්නේ වෙන කිසිවක් නිසා නොව යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ධර්ම පරයයම අවබෝධ වීමෙන්ම පමණයි. එහෙමයි. ඉන් එහාට කවදාකවත් මේ කියන ඒවෙන් මේක ගොඩ එන්න බෑ කියන එක මට පහදලා දෙන්න ඕන වුණා. එතකොට මේ අසුතවත් පෘථග්ජනයා යම් දවසක මේ සුතවත් ආර්ය ශාවකෙක් ආර්ය භාවයටපත් වෙනවා නම් එයා දකින්නේ රූපේ සමුදයත් අත්ගමයක්. තේරුණාද? දැන් මේ ස්ලයිඩ්ස් වල තියෙනවා බලන්නකෝ. මම දැන් නිකමට සටහන් කරගන්න මේ තියෙනවා සූත්‍ර කීපයක්. බුද්ධ සූත්‍රය කියලා. මහණෙනි මේ ඉන්ද්‍රියන් 4 දෙනෙක්ගේ කවර සතරෙක්ද? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය මම යම් තාක් මේ සං ඉන්ද්‍රියන්ගේ සයවිද ඉන්ද්‍රියන්ගේ සමුදයත් අත්ගමයක් ආශාදයට ආදීනව නිස්සරණයත් තත්සේ නොදන්නේ නම් මෙන්න මේක දත්තේ නම් මේක දැනගත්තා නම් මට නැන පහල වුණා. මම මෙන්න මෙයා මේ මාර්ගයට ආවා. ඊට පස්සේ ဒုတိ ය සමන සූත්‍රය. ඒ සමන සූත්‍රය කියනවා මෙන්න මේ රාද මේ උපාදානස්කන්ධ පස්සේ කවරක්ද? මෙන්න මේකද රූප උපාදාන වේදනා මේ ආකාරය පහ කියලා. බමුණ මේ සූප උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අත්ගමයත් ආශාදයත් ආදනයත් පසුසේ දනීද එයා වෙසසින් මේ ලෝකේ දැක්ක කියලා. සමුදය සූත්‍රය. රූපයගේ ඊට පස්සේ තව සූත්‍රයක්. ဒုတိ ය කොට්ටිත සූත්‍රය. පඨම සමුදය සූත්‍රය. සමන බ්‍රහ්මන සූත්‍රය. සෝතාපන්න සූත්‍රය. ତර මේ සෑම සූත්‍රයකම උපනිස්ස සූත්‍රය, ආර්ය ශ්‍රාවක සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, උපාලි සූත්‍රය, කූට දන්ත සූත්‍රය, මෙන්න මේ වගේ මේ ඔක්කොගෙම මතුවෙන්නේ එකම ධර්ම න්‍යායක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා. යං කිංච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. යමෙක් සමුදයත් නිරෝධයත් දැක්කොත් එයා මාර්ගයට පිවිසෙනවා කියන එක තමයි මෙතන උන්වහන්සේ අපිට පහදලා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. අපි දවසක මේ සූත්‍ර ටික අරන් කතා කරමු. අපි දැනට ජාමිනීම අර සූත්‍රය ගන්නකො අපි මේ සූත්‍රය පොඩ්ඩක් කතා කරන්න. මොකද අද අපි කතා කරන්න පුන්නම සූත්‍රය. පුන්නම සූත්‍රය අරගන්න. හොඳයි.
මට විනාඩියක් දෙන්න ජාමිනියා මම වතුර ටිකක් බීලා එන්න. හොඳයි. සූත්‍රය කරමු ජාමිනියා. හරි උපුල් මහත්තයා. right. මේ සූත්‍රය මේ මහා පුණ්‍යමා සූත්‍රය මේ සංයුත්ත මේ සූත්‍රය මේක නෙමෙයි. ඒක නෙමෙයි. පුන්නම සූත්‍රය. මහා පුන්නම සූත්‍රය. කන්‍යා මේකේ තියෙන එක නෙමෙයි ජාමිනියා. පුණ්‍යමා සූත්‍රය තියෙන්නේ මම තව තියෙනවා මහා පුන්නම සූත්‍රය කියලා එකක්. තවත් තියෙනවනේ. මහා මේක ඒක නෙමෙයි තව සූත්‍රයක් තියෙනවනේ. අපෙන් තව එකක් තියෙනවනේ. මෙච්චරයි තියෙන්නේ උපුල් මහත්තයා. ඒ අර අපි කිව්වේ මොනවාද වගේ කන්දක වගේද? කන්දක වගේ නෙමෙයි ඒකනේ. මම අපි දැම්මි අර කියමු. මට මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ. ඔව්. සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ. වන්නම සූත්‍රය. ඒක තමයි මේ සවිඥානික කය පිළිබඳ විග්‍රහ කරලා තියෙන්නේ. ඒකයි මට ඒක. බලන්න ජාමිනියා. සංයුත්ත නිකායේ එක නෙමෙයි. කන්දක වර්ගයේ. දකින්න එක නෙමෙයි. මේක තමයි. හරි. මේකේ බලන්න මේ මහ පුන්නමා සූත්‍රයේ මහ පුන්නමා නෙමෙයි. එක් සමයේ භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ පෝරාරාමයේ නම් වූ මේ භික්ෂු සංඝයා එක්ක වැඩ ඉන්න වෙලාවක එකල්ලි භාගතුන් වහන්සේ මේ එදින උපාසතය 15 පොහ දවසක් මේක පුණු සඳ තිබිලා තියෙන වෙලාවක් කියලා උන්වහන්සේ විග්‍රහ කරනවා. ඊට පස්සේ මේ වැඩ මේ බුදුන් වහන්සේ මේ සාකච්ඡාවක් කරනවා එවැනි වෙලාවක කල්ලි එක්තරා මහණෙක් මේ හාමුදුර නමක් හිටපු තැනින් නැගිටලා උන්වහන්සේගෙන් උතුරු පාසේ කස්කොට බුදුන් වහන්සේගෙන් අහනවා භාගතුන් වහන්සේ මෙහෙම අහනවා සැලකර සිටිනවා කියන්නේ එහෙමයි. වහන්සේ ඉදින් මට භාගතුන් වහන්සේගේ ප්‍රශ්නයක් විමසීට අවසාන මට ප්‍රශ්නයක් අහන්න අවසර දෙනවද කියලා අහලා භාගතුන් වහන්සේ කිසි මම මේ කරුණක් විමසනවා නුඹගෙන් කියලා මේ විදිහට විචාරනවා. ඒ මහාන බුදුරන්ගේ ආන වහන්සේ එසේය භාගතුන් වහන්සේ පිළිවෙදන් දී අසුනේම හිඳ භාගතුන් වහන්සේ වෙත මේ ආසනෙ ඉඳගෙන කතා කරනවා. මෙන්න මේකයි අහන්නේ. වහන්සේ මොහු පංච උපාදානස්කන්ධයෝ මොකද්ද මේ පංච උපාදානස්කන්ධයෝ කවරෙක්ද? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධයයි. මහන මොහොම පංච මේක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. මොහු කවරයක් මේක කවරයක් පංච උපාදානස්කන්ධ මේ පංච උපාදානස්කන්ධය මෙයි මේක තමයි පංච උපාදානස්කන්ධය කියන එක නැවතත් අර උපාදානස්කන්ධ පහන කියනවා. ඒ මහන මනවි වහන්ස මනවි භාගතුන් වහන්සේ පිළි අරගෙන අනුමෝදන් භාගතුන් වහන්සේගේ ආයිස් පැනයක් ප්‍රශ්න කරනවා. ඒක දුන්නා පස්සේ වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කුමක් මුල් කොටගෙන ඇත්තවද? අම්නාස මට දැන් පංච උපාදානස්කන්ධ පහ තේරුණා. මේ පංච උපාදානස්කන්ධ පහ කුමක් මුල් කොටගෙන තියෙනවද කියලා අහනවා. මහන
බුදුහාමුදුරු කියනවා මහාන මේ පංච උපාදානස්කන්ධයෝ තෘෂ්ණාව මුල් කොටගෙන ඇත්තාය. මේ පංච උපාදානස්කන්ධය මහාන තණ්හාව මුල් කොටගෙන තමයි පවතින්නේ කියලා. ඊට පස්සේ ආහම්දුරු මනවි වහන්ස මනවි ඊට පස්සේ යමන මේක 173 වෙනි පිටුවට තව පොඩ්ඩක් මේ ඉහළට ගන්න. හොඳයි. right හරි භාගතුන් වහන්සේ භාෂිතේ පිළි අරගෙන අනුමෝදන් වෙලා මතු ආයි පැනක් විචාරනවා. වහන්සේ පංච උපාදානස්කන්ධ කෙනෙක් නැද්ද? පංච උපාදානස්කන්ධ කියලා කෙනෙක් ඉන්නවද? ඒකටමද උපාදානය කියන්නේ කියලා අහනවා. උපාදානය එම වේද? ඒකටමද උපාදානය කියලා කියන්නේ කියලා අහනවා. හොඳ සියුම් තැනක් අර අපේ අර පුද්ගලයෙක් අපෙන් බැහැර වුණේ විමල් කියලා. මෙන්න මේවැනි ගැටලු निराකරණ කරගන්න බැරි නිසා. පංච උපාදානස්කන්ධය කියලා කෙනෙක් ඇද්ද තියෙනවද? ඒකටමද උපාදානය කියන්නේ. ඒකටමද උපාදානය කියලා අහන්නේ බුදුහාමුදුරන්ගෙන් අහනවා අරය ප්‍රශ්න කරනවා. නැතොත් එහෙම නැත්තම් ඒකටමද උපාදානය කියන්නේ. එහෙම නැත්තම් උපාදානස්කන්ධය වෙනම පිහිටන එකක්ද? උපාදානස්කන්ධ ගැන වෙනම එකක්ද කියලා මේ අහනවා මේ බුදුහාමුදුරන්ගෙන්. මහන එම උපාදානය ඒ පංචස්කන්ධයේ මේ උපාදානය කියන්නේ පංචස්කන්ධයට නොවේ. පංච උපාදානස්කන්ධය නොවේ උපාදානය. උපාදානය පංච උපාදානස්කන්ධයෙන් හැර පිහිට නොවේ. මාර කතාවක් කියන්නේ. මේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයට නොවේ. හැබැයි උපාදානයේ බැහැරව පංච උපාදානස්කන්ධය නැහැ කියලා කියනවා. වැලිදු ඇයිද? මොකද හේතුව එහි යම් චන්දරාගයක් වේනම් ඒ උපාදානය. මොකේද මේ පංච උපාදානස්කන්ධයේ යම් චන්දරාගයක් අභ්‍යන්තරේ පවතිනවා නම් අන්න ඒකටයි මේ උපාදානය කියලා කියන්නේ කියලා. ඔයාලට පැහැදිලිද මේක? මේක කතන්දරයක්. නමුත් මේක පැහැදිලි වෙන්න ඕන ඕගොල්ලන්ට. අර කියන දෘෂ්ටිගතයන්ට නෙමෙයි ඕගොල්ලන්ට. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අභ්‍යන්තරයේ තමයි මේ උපාදානය තියෙන්නේ. මේ දෙක හැබැයි මේක දෙකක්. හැබැයි දෙකක් වුණාට මේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර උපාදානයක් පවතින විදියකුත් නැහැ. හේතුව මන්ද වැලිදු යම් චන්දරාගයක් වෙන. ඒක ඇතුලේ යම් චන්දරාගයක් ගැබ්බෙලා තියෙනවා නම් අන්න ඒකට තමයි මේ උපාදානය කියලා කියන්නේ. ඒ කියන්නේ නුඹලාට මම කිව්වා නේද මේ ස්කන්ධ පහක පරිහරණයක් නේද මේ සිද්ධ වෙන්නේ. මේ ස්කන්ධ පහ මොන වෙලාවකවත් පරිහරණය කරන්න බෑ නුඹට උපාදානයෙන් තොරව. ඇයි උපාදානයෙන් තොරව පරිහරණය කරන්න බැරි මේ ස්කන්ධ පහ? ඇයි? අපිට හම්බෙන්නම උපාදානීය ස්වરૂපේ. පැහැදිලිවම. ඇයි නුඹට ඒක උපාදාන ස්වરૂපයෙන් හම්බ වෙන හේතුව? අතීතාශ්‍රව නිසා. අතීත ආශ්‍රය තුල ගැබ්බෙලා තිබුණේම තණ්හාවෙන් උපාදානය කරගත්තු මව්කිරි නෙමෙයිද? තණ්හාවෙන් උපාදානය කරගත්තු අම්මගේ සුවඳ නෙමෙයිද? තණ්හාවෙන් උපාදානය කරගත්තු ඒ කවපු කැම බීම වල රසය නොවේද? ඒත් දැන් නුඹට ඒක හම්බ වෙනකොටම හම්බ වෙන්නේ උපාදානය සමග. ඇයි ඒවා? ඒවා සියල්ල අවිද්‍යාවෙන් මම දැක්ක මම රස විඳපු දේවල් හැටියට නොවේද නුඹට හම්බ වෙන්නේ? මම කියන එක පැහැදිලිද ඔයගොල්ලන්ට? පැහැදිලි. ඒක නිසා මේ නුඹ පංච උපාදානස්කන්ධේ උපාදානයෙන් මිදෙන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මිනිස්සුන්ට. උන්වහන්සේ මිදිලා හිටියේ. උන්වහන්සේට පංච උපාදානස්කන්ධයක් තිබුණා. හැබැයි උන්වහන්සේ ඒක තෘෂ්ණාවෙන් අල්ලගත්තේ නෑ. ඇයි? උන්වහන්සේ ඒ කතන්දරේ දැකලා මනසින් දැකලා ප්‍රත්‍යක්ෂ කරලා සීළු කෙලෙස් දුරු කරා. එතකොට දැන් මම කිව්වොත් රහතුන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා මෙතන සාකච්ඡාවෙන් පැනලා දුවන්නද තියෙන්නේ? මේක හාර ඇයි ඔබ එහෙම කියන්නේ කියලා ආන එක නෙවෙයිද උඹලන්ගේ? මම හැම වෙලාවෙම උඹලන්ට කියනවා මාව පුළුවන් තරම් ප්‍රෙෂරයිස් කරන්න. මේ උඹලන්ගේ මේ කියන මං කියන්නේ මම හාමුදුරනේ කෙනෙක් නෙවෙයි. බය වෙන්න දෙයක්වත් නැහැ. ඕනම විදියකට මාව ගිහලා අර අපේ වචන එක බිත්තිර හේතු කරලා අහන්න මාව බෙල්ල හිර කරලා ඔබ කොහොමද එහෙම කියන්නේ කියලා. මට කවන්නේ නැහැ. මම උඹලන්ට පහදලා දෙනවා සූත්‍රයෙන්.
ඒතර දැන් මේ පුණ්‍යමා සූත්‍රය තුල මතු කරන්නේ මෙවැනි තර්කයක් නේ. මේ හාමුදුරුවෝ අහන්නේ බුදුහාමුදුරුවන්ගේ ගිහිල්ලා හේතු කරනවනේ මේ දැනකට. මට කියන්නකෝ එහෙනම් හරි දැන් ඒක හරි කියලා ගේනවා. ඒතර දැන් නුඹලා මෙතන ඉන්න පිරිසටවත් තේරෙන්න ඕන නුඹලාට ලෝක සමුදය වෙනකොටම නුඹ උපාදානීය ස්වરૂපයෙන් ඒක හම්බ වෙන්නේ නැද්ද උද? එහෙමයි. ඔව්. ඒකයි මේ කතාව. ඒක තමයි පේන්නේ නැති සැඟවිච්ච කෙනෙකුට ග්‍රහණය කරගන්න බැරි බුදුහාමුදුරන්ට කොයිද නාම රූප බුදුහාමුදුරන්ට කොයිද උපාදානස්කන්ධ කියලා දුවන එක නෙමෙයි වැඩේ. එයි මේ සූත්‍රවල තියෙන්නේ කියලා හොයන්න ඕන. මේකේ කියන උපාදානයෙන් තොරව පංච උපාදානස්කන්ධයක් පවතින්නේ නැහැ කියලා. කොහෙද ඒ උපාදානෙ තියෙන්නේ කියලා වැලිදු. එහි යම් චන්දරාගයක් වෙනම් කොහෙන් චන්දරාගයක් නැතුව නුඹට හම්බ වෙනවද? මනාප අමනාප බවකින් තොරව නුඹට ලෝකයක් හම්බ වෙනවද? නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ආශ්‍රවය තුල තිබුණේම මනාපමනාපත් එක්ක තියපුවා. පැහැදිලිද? එහෙමයි. පැහැදිලි. ඒ මහන ඊට පස්සේ මහන ආයෙත් අහනවා නැනවි මහන්ස මට තේරුණා බුදුන් වහන්සේ කියලා. ඒ භාෂිතේ පිළි අරගෙන ආයෙ අහනවා. භාගතුන් වහන්සේගෙන් ඒ මතු මතෙත් ආයි අනිත් මතුවේහි පැනයක් විචාලනවා. ආයිස වහන්ස පංච උපාදානස්කන්ධේහි චන්දරාග නානත්වයක් වන්නේද? චන්දරාගයේ විවිධත්වයක් තියෙනවද? බුදුහාමුදුරුවෝ කියන මහන භාග්‍යවතුන් වහන්සේ මහන මෙහි ඇතමෙකුට මෙහි අදහස් වෙයි. මෙන්න මේ විදිහ අදහසක් තියෙනවා මේ සමහර අයට. මම මේ විදිය රූපයක් ඇත්තෙක් වුණා. මට මේ විදිය වේදනාවක් ඇත්තෙක් මට තිබුණා. මට මතු කල අතීතයේ මම සංඥාවක් තිබුණා. සංස්කාර මේ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ මේ චන්දරාග නානත්වයක් පවතිනවා. ඒ පුද්ගලයාගේ දැන් මේක කියලා නෑ මම මේ අලුතෙන් දාන වචනයක්. ඒ පුද්ගලයාගේ ආශ්‍රවයන්ට සාපේක්ෂව. හැදිලිද මං කියන එක? ඒක නිසා නුඹට තියෙන චන්දරාගය නෙමෙයි මට තියෙන්නේ. ඒක නිසා මේ මම කියන හැඟීම තුළ ලෝකයේ අත්දකින පුද්ගලයා මගේ කියන හැඟීමටපත් වෙන්නේ ඒ පුද්ගලයාගේ ආශ්‍රවයන්ට සාපේක්ෂව. පැහැදිලිද මං කියන එක? මගේ කොට ගැනීම තියෙන්නේ ඒ පුද්ගලයාගේ අතීත ආශ්‍රවයන්ට සාපේක්ෂව. මගේ ආශ්‍රවයන්ට සාපේක්ෂව මම මනාපයි සමහර ඒවාට මම අමනාපයි සමහර ඒවාට. ඕගොල්ලන්ගේ අතීත ආශ්‍රවයන්ට සාපේක්ෂව ඕගොල්ලෝ යමකට මනාපයි ඕගොල්ලෝ යමකට අමනාපයි. හැබැයි මනාප අමනාප බව දෙකේම තියෙන්නේ ඒ මනසින් අතීතයේ සකස් කරලා තැම්පත් කරපු දෙයක්ම පමණයි. සංකල්පමීය රාගය. සංකල්ප රාගෝ පුරුෂස්ස කාමෝ. මේක සංකල්පමීය රාගයක්. බාහිරේ තිබුණු වස්තුවේ තිබුණු එකක් නෙවෙයි. එයාට අම්මා හුරු කරපු විදිය මත එයා මත ගොඩ නැගිච්ච එක. එයාට කිරි නොදී හිටියනම් එයා කිරි කියන එක දන්නේ නැහැ. එහෙනම් එයාට කිරි හම්බ වෙනකොට එයා කිරි වලට මනාපයක් නැහැ. බත් නොකාපු අල කැරට් දාලා හදලා කෑපු නැති එක්කෙනාට ඒක රසයක් නැහැ. අපෝ මොනවාද? හැබැයි ඒක කාලා එකට අලයි එකට දාලා කැරට් එකට දාලා අර එකට කිරි දාලා උයලා කාපු අයට ඒක රසයි. හැබැයි ඒක දැකපු නැති මිනිහට අයියෝ මේ මොනවාද මේ? ඒතර දැන් පරිප්පු නොදකපු මිනිස්සුෙකුට පරිප්පු රස නැහැ. ඒතර පරිප්පු වලද රස තිබිලා තියෙන්නේ අර ආශ්‍රවය තුලද රසය ගොඩනගලා තියෙන්නේ. ආශ්‍රවය තුල. මොකද මේ හොඳ උදාහරණයක් මේක. කෑම දිවට රස අල්ලන්න පුළුවන්. ඒ වගේම තමයි ඇසට රූපත්. උස මහත සුදු කළු ඔක්කොම මේ එයාගේ මනසේ සකස් කරගත්තා වූ සංකල්පයක්. සංකල්පමීය රාගයක්. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර තුලින් විග්‍රහ කරන්නේ. ඒක නිසා මේ මම අතීතයේ මෙන්න මේ විදිහේ රූපයක් තිබුණා මට. මේ විදිහ තමයි මම වේදනාව වින්දේ. මේක තමයි මේ හැබැයි මේක මේ වෙන් වශයෙන් කිව්වට හොඳට මතක තියාගන්න. මේ ස්කන්ධ පහ කැලි කැලි වලට දෙන්නේ ඒකට ගුලියටද? එක ගුලියට.
එකට එන්නේ. මේක අපිට මේ පහදලා දෙන්න ඕන නිසා උන්වහන්සේ කියන්නේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ කියනවා මෙතන අපහැදිලි කවුරු හරි ඉන්නවද මේක තව ටිකක් පහදලා දෙන්න ඕනද? වහන්සේ මැනවි ඊට පස්සේ එහෙම මේ මැනවි කියලා එහෙම සතුටු වෙලා ආයි ප්‍රශ්නයක් විමසනවා. වහන්සේ ස්කන්ධ ප්‍රඥප්තිය කොතනකින්ද මේ ස්කන්ධයන්ට ස්කන්ධ ප්‍රඥප්තියක් පැනවීමක් වෙනවා නම් කොතනකින්ද ඒ වෙන්නේ? මහන අන්න දැන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් මෙච්චරලා අපි කතා කරපු කතාව මම මේක දැනුයි දැක්කේ. මහන අතීත වේවායි අනාගත වේවායි පච්චුප්පන්න වේවායි අධ්‍යාත්මික වේවායි බාහිර වේවායි ළඟ සූක්ෂම වේවායි හීන වේවායි ප්‍රණීත වේවායි රූපයක් ඇද්ද දුර වේවා ළඟ වේවා රූපයක් ඇද්ද ඒ රූපය ස්කන්ධයයි කියනු ලැබේ. මේ රූපස්කන්ධය වලට හම්බෙන්නේ කොහෙන්ද? ඒක අතීතේ වෙන්න පුළුවන් අනාගතේ වෙන්න පුළුවන් මේ ප්‍රත්‍යයෙන් උපදිනව වෙන්න පුළුවන් මේ බාහිර දෙයක් වෙන්න පුළුවන් ඕලාරික වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන් රළු වෙන්න පුළුවන් ප්‍රණීත වෙන්න පුළුවන් මේ කොහෙන් රූපයක් හම්බුණත් ළඟ වේවා ඒක තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. රූපස්කන්ධය කියන එක දැන් පැහැදිලි නේද හොඳටම මේ බාහිර රූප කතාවක් නෙමෙයි කියලා මේක. බලන්නකො මෙච්චර කියලා තීද්දිනේ මේ බාහිර රූපයක් ගැන කතා කරන්නේ. නුඹට රූපේ හම්බ වෙන්න පුළුවන් ක්‍රම ගැන මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. සියුම් ලෙස හම්බ වෙන්න පුළුවන් ඔබට දුර ලෙස හම්බ වෙන්න පුළුවන් ළඟ අතීතයේ රූප වෙන්න පුළුවන් මේ ඒවා මොන විදිහට හම්බුණත් ඒවා රූපස්කන්ධ. ඇයි ඒවා මනසට හම්බ වෙන්නා වූ රූප සංඥා. ඇසට හම්බ වෙන විතර නෙමෙයි සංඥා. නෑ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ඇසට විතරයි රූප සංඥාව කියලා නෑ. කනටත් රූප සංඥාව. නාසයටත් ගන්ධ, සුවඳ, දිවට රස, ශරීරයට පහස ඔක්කොම රූප සංඥා කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. මෙන්න මේකට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒතකොට දැන් රූප ස්කන්ධයක් හැටියට නුඹට හම්බ වෙනවද මේක? නෑ. රූප උපාදාන ස්කන්ධයක් හැටියටයි හම්බ වෙන්නේ. ඇයි? නුඹ ඒක අර විදියට අර රූප මේක තනියෙන් හම්බ වෙන්නේ නෑනේ නුඹට. රූපස්කන්ධය කියන්නේ නාම රූපේ රූප සංඥාවට. එහෙමයි. ඒතකොට නාම රූපේ රූපයට පුළුවන් ද තනියෙන් පෙනී හිටින්න නුඹට? බැහැ. බැහැ. නාම ධර්මයෙන් තොරව නුඹට රූපෙන් පෙනී හිටින්න බැහැ. එහෙනම් නාම ධර්මයෙන් මේකට මේ මොහොතේම ගැට ගැහෙනවාමයි. ගැට ගැහෙනකොට තමයි විඳීමයි හඳුනා ගැනීමයි චේතනාවයි. ස්කන්ධ වලට ගත්තොත් රූප, වේදනා, සංඥා, සංකාර. නාම ධර්ම හැටියට ගත්තොත් වේදනා, සංඥා, චේතනා. නැද්ද උද? ඔව්. මේක තමයි මේ කතන්දරය උඹලා අධ්‍යයනය කළ යුත්තේ. බුදු දහම අනුව උපුල් කියන පුද්ගලයා කියන ඒව ගණන් ගන්න එපා. එතකොට මෙන්න බුදුහාමුදුරුගෙන මෙන්න මේක තමයි රූපේ. ඒ විදිහටම අනිත් ඔක්කොටමත් කියනවා. මොනවද කියන්නේ? වේදනාවක් නම්, සංඥාවක් නම්, සංස්කාරයක් නම්, විඥානයක් නම්. මෙන්න මේවා ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සූක්ෂම වේවා, ප්‍රනීත වේවා මේ විඥානයක් ඇද්ද? ඒ දුර වේද ළඟ වේද විඥානයක් ඇද්ද? ඒ විඥාන ස්කන්ධයයි කියනවා. මෙන්න මේවට තමයි මේ ස්කන්ධ කියන්නේ. මේ ස්කන්ධ මෙතෙන්දි කියන්නේ මේ ස්කන්ධය සකස් වෙන විදිය. ඒතර දැන් ඔයගොල්ලෝ දන්නවා ස්කන්ධයකට සකස් වෙන්න බෑ උපාදානෙන් තොරව. ඇයි? නුඹ පටන් ගත්තු දවසේ ඉඳලා ඒවා විවිධ ආකාරයට උපාදානය කරගත්තු වස්තුන් නුඹට හම්බෙන්නේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ කියනවා වහන්සේ මැනවි මේ මතු මැත්තේ මේක කතා කරලා ආයි පැනයක් යොමු කරනවා. මේ රූප උපාදාන ස්කන්ධයට ප්‍රඥප්තිය හේතුව කවරේද? සංස්කාරයට වේදනා ස්කන්ධ ප්‍රඥප්තියට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? සංඥා ස්කන්ධයට සංඥා ස්කන්ධ ප්‍රඥප්තියට ප්‍රඥප්තිය කියන එකෙන් තේරෙන්නේ මොකද්ද? පැනවීමට. මනසෙන් පැනවෙන දේවල් මේවා. හේතුව කවරේද? ප්‍රත්‍ය කවරේද? සංස්කාරයන්ට ප්‍රඥප්තියට හේතුව කවරේද? ප්‍රත්‍ය කවරේද? විඥාන ස්කන්ධයට ප්‍රඥප්තියට හේතුව කවරේද? ප්‍රත්‍ය කවරේද? මහාන උපාදාන ස්කන්ධේ ප්‍රඥප්තියට සතර මහා දැන් මෙයා ඔක්කොම අහනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මහාන රූපස්කන්ධේ ප්‍රඥප්තියට සතර මහා භූතයෝ හේතුයි සතර මහා භූතයෝ ප්‍රත්‍යයයි. චත්තාරීරික මහා භූතානං චතුන්නන්ත මහා භූතානං උපාදාය රූපං නොවේද? එහෙම තමයි. ඒක නොවේද මේ කියන්නේ?
මහන රූපස්කන්ධයට එහි ප්‍රඥප්තියට සතර මහා භූතයෝමයි හේතුව සතර මහා භූතයෝමයි ප්‍රත්‍ය. ඒ කියන්නේ මේ සතර මහා භූතයන්ගේ අසුර නැතුව නුඹට රූපස්කන්ධයක් පැනවෙනවද? නැහැ. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ස්පර්ශ ස්කන්ධයට මොකක්ද මේ ස්පර්ශ වේදනාස්කන්ධ. හරි අන්න ඊට පස්සේ කියනවා වේදනා ස්කන්ධ ප්‍රඥප්ති වේදනාවක් යම් තැනක පවතිනවා නම් මේ ස්පර්ශයයි ප්‍රත්‍ය පැහැදිලිද? එයි වේදනාවක් නුඹට හට ගන්නවද ස්පර්ශ පටික සම්පස්සයකින් අදිවචන සම්පස්සයෙන් තොරව? නැහැ. ඊට පස්සේ සංඥා ස්කන්ධයට මොකද්ද මේකට හේතුව? ඒකත් ස්පර්ශයයි නේද? ඒකටත් ස්පර්ශයයි ප්‍රත්‍ය. සංස්කාර ස්කන්ධයට ඒකටත් ස්පර්ශයයි. මේ කතා කරන්නේ පටිච්චසමුපාදයේද මේ මිනිස්සු මේව කතා කරාට මේ කතා කරන්නේ අදිවචන සම්පස්සේ නොවේද? එහෙමයි අදිවචන සම්පස්සේ. ඒතර අදිවචන සම්පස්සේ නේද නුඹට වේදනාවට සංඥාවට චේතනාවට සියල්ලටම බලපෑවේ අදිවචන සම්පස්සේ නොවේද? යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාත්‍රිකා වලින් නාම කායක් පැනවිය හැකිද කියලා කියන එක නොවේද මේ කියන්නේ? එහෙමයි. බලන්නකො ඉතින් දැන් මේක පටිච්චසමුප්පාදයට ගෙනිච්චොත් මොකද වෙන්නේ කියලා පාලිත. එහෙමයි. කෙතරම් සියුම් සුන්දර කතාවක්ද මේ බුදුහාමුදුරුවෝ මෙතන විග්‍රහ කරන්නේ. වේදනා ස්කන්ධයට ප්‍රඥප්තියට ස්පර්ශ හේතු වෙයි. ස්පර්ශයයි ප්‍රත්‍යය. ස්පර්ශය සංඥා ස්කන්ධයට ප්‍රඥප්තියට ස්පර්ශය හේතුව. ස්පර්ශයයි ප්‍රත්‍යය. සංස්කාර ස්කන්ධයට ස්පර්ශය හේතුව. ඒ තුනටම හේතුව ස්පර්ශයයි. ඔය කතා කරන්නේ නාම ධර්ම ගැන නේද? මේ නාම ධර්ම ගැන කතා. දැන් අන්තිමට ගේනවා විඥානස්කන්ධ ප්‍රඥප්තියට නාම රූපය හේතුව නාම රූපේ ප්‍රත්‍ය කියලා. පැහැදිලිද උඹලන්ට? එහෙමයි. එතකොට දැන් සතර ආහාර ගන්නතොත් මෙතන ඒකක් තියෙනවා මෙතන. සතර ආහාර ගන්න බෑ මොකද මනෝ සංචේතන ආහාරය මෙතන පෙන්වන්න කරන්නේ නැති නිසා. එතකොට මේ මහාන දැන් මෙන්න මේක හරියම ලස්සන කතාවක්. මේක පැහැදිලිවම මහනිදාන සූත්‍රයේ භාගයක් ඔයගොල්ලන් හරියට බැලුවොත් නැද්ද? එහෙමයි. මහනිදාන දැන් ඔයගොල්ලෝ හිතන්න ඕන ඔයගොල්ලෝ හිතන්න ඕන දැන්. හරිද? මං කියන නිසා හිතන්න එපා. ඔයගොල්ලෝ හිතන්න ඕන මේ යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාත්‍රිකාවලින් රූපකායක් පැනවෙනවා කියන එක තමයි මේ කතා කරන්නේ රූපය ගැන. හරිද? ඊට පස්සේ යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාත්‍රිකාවලින් නාමකායක් පැනවෙන එක ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ ස්පර්ශය. මොනවාද? අදිවචන සම්පස්සේ පටික සම්පස්සේ මේ වෙන්නේ වෙන පැත්තකින් විග්‍රහ වෙන්නේ. හරිද? එහෙමයි. ඊට පස්සේ ඒ දෙක නේද නාම රූපය කියන්නේ. ඒතර නාම රූපයක් යම් තැනක තියෙනවා නම් විඥානයක් තියෙනවාමයි. එහෙනම් විඥානස්කන්ධයට ප්‍රඥප්තියට නාම රූපේම හේතුව නාම රූපේම ප්‍රත්‍ය. යම් තැනක විඥානයක් පවතිනවා නම් ඒ බටකොටු මිටි හේතු වෙලා තියෙන්නේ මොකටද? විඥානයේ නැමැති බටකොටු මිටි හේතු වෙලා තියෙන්නේ කුමකටද? නාම රූපේ. නාම රූපේට. මේක තමයි නලකලාප සූත්‍රයෙන් විග්‍රහ වෙන්නේ. නැද්ද? එහෙම. හරි. ඒතකොට මේ මහාමුදුරු ආයිසරක් මනවි වහන්ස ආයි ප්‍රශ්නයක් යොමු කරනවා. කෙසේනම් සක්කාය දිට්ඨිය වෙන්නේ? කොහොමද එතකොට මේ සක්කාය දිට්ඨිය වෙන්නේ? දැන් වෙන කතන්දරයකට ගේනවා මෙයා. දැන් පංච උපාදානස්කන්ධය ඇව්වා උපාදානෙන්තරව උපාදානයක් පංච උපාදානස්කන්ධයක් තියනවාද කියලා ඇව්වා. ඒ ගමන බුදුහාමුදුරුවෝ කව මේ තණ්හාව අභ්‍යන්තරේ රිංගගෙන තියෙන නිසා ඉඹට උපාදානස්කන්ධය උපාදානෙන්තරව සකස් වෙන්නේ නැති බව කිව්වා. ඊට පස්සේ මේ දෙක සකස් වෙන විදිය ඇහුවා. ආලා දැන් අහනවා ඊට පස්සේ ඇහුවා මොකද්ද ප්‍රත්‍ය මොකද්ද මේ උපාදානස්කන්ධ පාඩ ප්‍රත්‍ය මොකද්ද කියලා. ඒකත් බුදුහාමුදුරුවෝ පාදලා දුන්නා. ඒක පහදලා දුන්නු උන්වහන්සේට තවත් ප්‍රශ්න කරනවා මෙයා කුමක්ද මනවි මහන්ස කුමක්ද මේ සක්කාය දිට්ඨිය කොහොමද වෙන්නේ? මහාන මේ ලෝකේ ආර්යයන් නොදන්නා මේ ආර්යෙක් හම්බ වෙන්නේ නැති
ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ හික්මෙන්නේ බැරි මේ සත්පුරුෂයෙක් හම්බ අසුරු නොකරන සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අශෘතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්මය නුවණින් දකි. මෙන්න මෙයා මේ පෘථග්ජනයා රූපය ආත්ම වශයෙන් නුනුවණින් දකි. මෙයා දැන් මෙයාගෙන් අහනවා සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා. දැන් ඒ දසර වෙන ප්‍රශ්නයක් අහනවා. බුදුහාඳුරෝ කියනවා මේ ලෝකයේ මහාන මේ ලෝකයේ ආර්යෙන්ව දන්නේ නැති ආර්ය පුද්ගලයා ඇසුරු කරන්නේ නැති ආර්ය ධර්මයේ හික්මිච්ච නැති මේ සත්පුරුෂයන් ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අශෘතවත් මේ පෘථග්ජනයා මේ තෙමේ මේ රූපය මේ කියන්නේ මේ සමගි කය නෙමෙයි ඔය දකින්නා වූ රූප ශබ්ද රූපය ආත්ම වශයෙන් මට පේන රූප හැටියට ගන්නවා කියලා කියනවා. පැහැදිලිද? නුනුවණින් දකින්නේ. මම කියලා දකිනවා කියන්නේ නුනුවණින් නෙමෙයි. ඊට පස්සේ ආත්මයේ රූපවත් කොට මම රූපය මා තුළ රූපේ ඇත. මට තමයි රූපේ පේන්නේ. හරිද? රූපය මම රූපේ තුළ මා ඇත. මා තමයි මේ රූපය භුක්ති විඳින්නේ. මේ රූපේ මේ ආත්ම කොට මට දැන් මේ ආත්මීය වශයෙන් මේක පිටලා තියෙන්නේ. මෙන්න මේ විදියට වේදනාව සංඥාව සංඛාර විඥාන කියන මෙන්න මේ පහම මෙයා රූපය මම රූපේ තුල මායත මා තුල සමාන 20 ආකාරයේ සක්කාය දිට්ඨිය කියන්නේ ඕකද පුල් මහත්තයා? මේකට තමයි ඒ කියන්නේ මමත්වයෙන් මෙයා මේ රූපේ දකිනවා කියන එක තමයි ඥානයම මේ කියන්නේ. පැහැදිලිද ඔයගලන්ට? මේක එතකොට බුදුහාමුදුරු කියන මෙන්න මේ විඥාණය මේ විදිහට ආත්ම වශයෙන් දකි ආත්මේ විඥාන වශයෙන් දකි. මම කැස්සක් ආව පොඩ්ඩක් ඉන්න වතුර පොඩ්ඩක් බොන්න බල. එතකොට මෙන්න මේ අහන්නේ මේ හාමුදුරුවෝ අහන්නේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලානේ. මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන්නේ සත්කොට ගන්නවා රූපේ මම රූපේ තුල මායත මා තුල රූපේ ඇත. ඒ ආකාරයට වේදනාව වේදනාව තුල මම ඇත මා තුල වේදනාව ඇත. මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහම මෙයා මේ විදිහට දකිනවා. හරිද? මෙන්න මේ මෝඩ විදිහට දකිනවා කවුද මේ අසුතවත් පෘථග්ජනයා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ කියනවා රයිට් ස්වාමීන් වහන්සේ මැනවි. ඒතන ආයෙත් ප්‍රශ්නයක් යොමු කරනවා. මහන්ස කෙසේනම් සක්කාය දිට්ඨිය නොවේද? අර සක්කාය දිට්ඨිය වෙන විදිය. පැහැදිලිනේ? ඊට පස්සේ අහනවා සක්කාය දිට්ඨිය නොවෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ පහදලා දෙනවා මහාන මේ ලෝකයේ ආර්යයන් දක්නාසුරු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු සුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය ආත්ම වශයෙන් නොදකි. රූපේ මම කොට ගන්නෑ. මම රූපවත් කොට ගන්නෑ. අරකෙම අනිත් පැත්ත. දැන් රූපේ මම කරපු කෙනා මම රූපේ කොට ගන්නෑ. රූපේ මම රූපය. එයා මගේ රූපයක් මට පේන රූපයක් හැටියට ගන්නෑ. ඒ අර 20 ආකාරයේ මිත්‍යා දෘෂ්ටිය එයා අනිත් පැත්තට කරකවනවා. කවුද මේ? සුතවත් ආර්ය ශ්‍රාවකයා. මොකද එයාට තේරෙනවා එයා දැන් ලෝකේ විනිවිද දැකපු කෙනෙක් නිසා මෙයා මේ ලෝකේ දැකපු කෙනෙක් නිසා මෙයා දකිනවා දැන් මේක මම දකින ලෝකයක් නෙවෙයි. මේ සවිඥානික කයි පවතිනා වූ ධර්මතාවයක් මත ලෝකේ පැනවෙනවා මිස මෙතන සත්පුද්ගල භාවයෙන් ගන්න දෙයක් බලන්නකො. දැන් මේක අවබෝධ වෙනවද සවිඥානික කය පිළිබඳ අවබෝධ නැති කෙනාට? කොහෙත්ම නෑ.
මේක තමයි මේකේ තියෙන මේ කතන්දරේ. ඉතින් එතකොට ඊළඟ පොඩ්ඩක් චාමිනම්ම මේ 175 පිටුව තව පොඩ්ඩක් පියලා. ඕකේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ කියනවා එහෙනම් මහණෙනි මහන්ස මට තේරුණා තව පැනයක් අහන්න අවසර දෙනවද කියලා. ඉදාසරේ අහනවා තවත් කතන්දරයක්. වහන්සේ රූපේ ආස්වාදේ කවරේද? ආදීනවේ කවරේද? නිස්සරණේ කවරේද? වේදනාවේ සංඥාවේ සංස්කාරේ විඥානේ ආස්වාදේ ආදීනවේ නිස්සරණේ අහනවා. දැන් ඕගොල්ලෝ කලබල වෙන්න එපා. දැන් මේකෙදි මේක කෑලි කඩලා හැව්වට කිසිම වෙලාවක නුඹට රූපේ පමණක් ආස්වාදේ හම්බ වෙනවද? වේදනා සංඥා සංඛාර නැතුව නැහැ. නැහැ. මේ පහම එකට හම්බ වෙන්නේ. ඒතර ඇයි මේ විඥානයත් මෙතන හේතු කරලා තියෙන්නේ? යම් තැනක නාම රූපයක් පවතිනවා නම් ඒ නාම රූපේට අර බටකොටු මිටිය වගේ විඥාන හේතු වෙලා තියෙන්නේ. එහෙනම් මේ උපාදානස්කන්ධ පහ එකවර හට ගන්නවා කියලා කිව්වේ මේක අපිට පහසුවට. ඒතරයි මේ පහම එකටයි හම්බ වෙන්නේ. හැබැයි මේකේ අභ්‍යන්තර ක්‍රියාවලිය පටිසමුපාදයේ තුලින් දැක්කොත් නුඹට නාම රූප විඥාන ක්‍රියාවලියක් මේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට මෙයා අහනවා මේ වහන්ස රූපේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ කවරේද වේදනාවේ මේ විදිහට පහේ ආනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මහාන රූපේ නිසා යම් සුවයක් සොම්නසක් උපදීද ඒ රූපේ ආස්වාදයයි. වේදනාව නිසා අර විදිහට යම් කිසි මොකද්ද සොම්නසක් සුවයක් සොම්නසක් උපදීද ඒක තමයි වේදනාවේ ආස්වාදය. මේක කියන ඊට පස්සේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඔබට මේකේ ආස්වාදය කියලා ඔබ ගන්නවා ඒ රූපේම අනිත්‍යද දුක්ඛද වෙනස් වෙන සුළු ස්වභාවයක් තියෙනවද අන්න ඒකට තමයි රූපේ ආදීනවේ කියන්නේ. ඒ රූපේට යම් ඡන්ද විනයක් චන්දරාග විනයක් මේක ප්‍රහාණය කළ යුත්තක්. මේ චන්දරාග ප්‍රහාණය කළ යුත්තක් වේ නම් මේක තමයි රූපේ නිස්සරණේ. දැන් මේක දැන් නුඹලාට පේනවද යම් වෙලාවක යම් කෙනෙකුට මෙන්න මේ පංච උපාදානස්කන්ධ පහ ගොඩ නැගිලා යම් රූප රූපයකට ශබ්ද රූපයකට ගන්ධ රූපයකට රස රූපයකට පොඩ්ඩප රූපයකට යම් සුවයක් සොම්නසක් උපදිනවා නම් ඒකට තමයි කියන්නේ රූපේ ආස්වාදේ. පැහැදිලිද? එහෙමයි. එතකොට යම් තැනක ඒ රූපය අනිත්‍ය බව හම්බුනොත් ඇයි අනිත්‍ය වෙන්නේ රූපේ? සමුදය නිරෝධ ධම්මතාවයට යටත් වෙන නිසා. ඒකේ අනිත්‍ය භාවයක් තියනවාද? දුක් භාවයක්. ඒ අනිත්‍ය භාවය නොදකින තාකල් ඒක දුකකටපත් වෙන බව තේරෙනවා නම් ඒක පරිණාමයට පත් වෙන වෙනස් වෙන සුළු බව නම් ඒ ක්ෂණයෙම මනසේ තුල සකස් වුණු දෙයක් වෙනස් වෙන සුළු දකිනවා නම් ඒකට තමයි කියන්නේ රූපේ ආදීනව. ඒ රූපේට මෙතෙක් කාලයක් තිබුතු ඡන්ද විනයක් ඩිසිප්ලින් එකක් මේක මේම මට පේන එකක් නෙමෙයි මේකට ඇලෙන්න නරකයි කියලා යම්කිසි ඡන්ද රාග ප්‍රහාණයක් වෙනවා නම් ඒක තමයි රූපේ නිස්සරණේ. ආස්වාදේ ආදීනවේ දැක නිස්සරණය කරන. එන්න ඒ විදියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම බුදුහාමුදුරුවෝ පහදලා දෙනවා. මෙන්න මේක තමයි විඥානයගේ නිස්සරණය කියලා. ඇත්ත වශයෙන්ම මේ පහම මේ විදියට විග්‍රහ කරාට උඹලන්ට තියෙන එකකින් අම්බ ගන්න විතරයි. මොකද රූප රූපේ නුඹට හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධ පහක් තුලින්. හරිනේ? හරි. වහන්සේ මැනවි ඊට පස්සේ අනුමෝදංග පිළි අරගෙන ඊට පස්සේ යනවා වහන්සේ කෙසේ දක්නවුන්ට මේ විඥානය සහිත මේ කයෙහි බහැර කළ නිමිත්තෙන්ද අහංකාර මමංකාර මානානුස ධර්මියෝ නොවේද? අන්න දැන් අලුත් කතාවක් අහනවා. මට දැන් ඔක්කොම ටික තේරුණා ස්වාමීන් වහන්සේ. මට කියන්න කොහෙනම් වහන්සේ කෙසේ දන්නවුන්ට මේ මොන විදියට දන්න කෙනෙක් ඥානතෝ පස්සතෝ මොන විදියට දන්න කෙනෙක් දකින කෙනෙකුටද මේ සවිඥානික කයේ බාහිර නිමිති වල අහංකාර මමංකාර මානානුස ධර්මියෝ නොවෙන්නේ? පැහැදිලිද? මොන විදියට දකින කෙනාටද මොන විදියට දක්න කෙනාටද මේ සවිඥානික කය තුලින් මේ බාහිර නිමිති ගන්න වෙලාවේ
අහංකාර මමංකාර මානානුසේ නැතුව ඉන්න කියලා. අන්න සවිඥානික කයට ආවා. කරකිලා අවශ්‍ය කරන පොයින්ට් එකට. මහාන අතීත වෙච්ච අනාගත වේවයි පච්චුප්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕරාරික වේවා සූක්ෂම වේවා ළඟ වේවා මේ රූපයක් ඇද්ද මේ රූපය මම නොවේයි මේ රූපේ මගේ නොවේයි මේ රූපේ මගේ ආත්මය නොවේයි කියලා යමෙකුට දකින්න පුළුවන් නම් මනාව දකීද අන්න එයාට තමයි අර කියන්නා වූ අහංකාර මාමංකාර මානානුසේ දුර වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කොහොමද? මේ රූපේ නේතම් මම නේතෝ හමස්මින් නේතෝ මෙයත්ත. මේ රූපය මම නොවේ, මේ රූපේ මගේ නොවේ, මේ රූපේ මගේ ආත්ම නොවේ කියලා යමෙක් දකිනවා නම් අන්න එයාට තමයි මහන මේ බාහිර මේ සවිඥානික කය බාහිර නිමිති ගන්නකොට ඒ නිමිත්තේ අහංකාර මමංකාර මානානුසේ දුර වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පැහැදිලිද? හරි ලස්සන කතාවක් මේ දිග කතන්දරයක් මේ ආම්දුරෝ දිගින් දිගට මහන්නේ. බුදුහාමුදුරන් අහනවා සක්කාය දිට්ඨිය ඇහුවා. දැන් එදා සැරේ අහනවා මහන්ස මොන විදිය දන්න කෙනෙකුටද දක්න කෙනෙකුටද මේ බාහිර මේ සවිඥානික කයර බාහිර නිමිති ගන්නකොට ඒ නිමිති වල අහංකාර මමංකාර මානානුසේ නැතුව මේක ගන්න පුළුවන් වෙන්නේ කාටද කියලා. ඒකද බුදුහාමුදුරුවෝ කියනවා මේ අතීත වේවා අනාගතේත් වච්චුප්පන්නේ මේ මොහොතේත් පොලාරික සියුම් ලෙස මොන විදියට මේ රූපය උඹට හම්බුණත් ඒ රූපයේ මම නොවේයි රූපය මම නොවේයි රූපය මගේ නොවේයි රූපය මගේ ආත්ම නොවේයි කියලා යමකට දකින්න පුළුවන් නම් එසේ දකින්න කෙනාටයි එසේ දක්න කෙනාටයි තමයි මේ මමංකාර මමින්කාර මානනුසේ ගැලවෙන්නේ කියලා කියනවා. ඒ විදිහට මේ කියන පංච උපාදානස්කන්ධ පහටම කියනවා. පැහැදිලිද? පැහැදිලි. අපිට කීලට ගන්න යන්නේ අම්මා. හරි උපුල්ට. right. ඊට පස්සේ මේ තෙල මගේ නොවේ මේ එකල්ලි ඒ මහාන පින්වත් මෙන්න මේ විදියට කියලා ඉවරලා මේ අද කියන්නේ විඥානය ආත්ම කොට ගන්න හැෙන්න ආත්මය මෙන්න මේ විදියට ඊට පස්සේ කළ කර්ම මේ ඊට පස්සේ කියමු අපේ ටික පොඩ්ඩක් බලන්න මේ මාගේ නොවේ මෙසේ දන්නවුන්ට මෙසේ දක්න උන්ට මේ සවිඥානික කයේ පිටත සියලු බාහිර නිමිති අහංකාර මමංකාර මානානුස ධර්මයෝ නොවේ. මෙන්න මේ විදිහට දකින කෙනාට එම වෙන්නේ නැහැ. එකල්ලි එක්තරා මහණෙකුට පින්වත්නි මේ වනාය රූපය ආත්මය වේදනාව ආත්මය සංඥාව ආත්මල සංස්කාරය ආත්මනේ අනාත්ම ලෙස විඥානය අනාත්ම ලෙස හේයින් අනාත්මයන්ගේ කල කර්මයෝ කෙසේනම් ආත්ම ස්පර්ශය කෙරෙද්ද පැමිණෙද්දයි මෙබඳු විතක්ක විචාරයක් පහළ වේ. එතකොට තව මහණෙක් කියනවා මේ පින්වත්නි ඒ තවත් මහණෙකුට මෙන්න මේ විදිහට මේ රූපය අනාත්මයි වේදනාව අනාත්මයි මෙන්න මේ විදිහේ සංස්කාරය අනාත්මයි විඥානය අනාත්මයි ආත්ම කොට ගන්න බෑ කියලා කර්මය මේ චේතනාමය කර්මය කෙසේ ස්පර්ශ කර මෙන්න මේ විදිහට චේතනාමය මේක අනාත්ම කොට අරගෙන චේතනාව ස්පර්ශ කරනකොට මෙන්න මෙබඳු විතක්ක ਵਿਚාරයන් පහළ වෙනවා. මෙයාටත් විතක්ක ਵਿਚාරයන් පහළ වෙනවා. ඉක්බිති භාගතුන් වහන්සේ ඒ මහණකුගේ විතක්ක විචාරය නමින් වහන්සේ මෙන්න මේ විතක්ක ਵਿਚාරයේ පිරිසිඳ දැක භික්ෂූන් නැමතුවා මෙන්න මේ විදිහට මහණෙනි මේ ලෝකේ නුවණැති අවිද්‍යාවට පැමිණි ඇතැම් හිස් පුරුෂයන් බලන්නකෝ මේ හඳුරු බණිනෝ බුදුහඳුරු බණිනෝ දැන් අච්චර පහදලා දූලා ඉවරනකොට එක භික්ෂුවක් මෙන්න මේ හිත ඇතුලෙන් හිතනවා මේ අනාත්ම ලෙස ලෝකය දකිනකොට වේදනාව අනාත්මයි සංඥාව අනාත්මයි කියලා එයාටත් විතක්ක මෙහෙම කොහොමද මේ ඒ වගේ එයා ස්පර්ශක දැන් එහෙම කෙනෙක් ආත්මේ ස්පර්ශ කරන්නේ නැද්ද කියලා මෝඩ විතර්කයක් පහළ වෙනවා මේ යම්කිසි මහණෙකුට බුදුහාමුදුරන්ට මේක පේනවා බුදුහාමුදුරන්ගේ බුද්ධියට ඒක පේනවා ඉක්බිගිති භාගතුන් වහන්සේ මේ මහානාට විතක්කේ Taman විසින් සිතින් මෙයා මේ බුදුහාමුදුරන්ට පේනවා මෙයාගේ හිතෙන් මේක හිතනවා කියලා මානෙනි මේ ලෝකේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් බුදුහාමුදුරට තරහ ගිහිල්ලා වගේ බලන්නකෝ කතා කරන විදිය මානෙනි මේ ලෝකේ නුවණ නැති
අවිද්‍යාවට පැමිණ තමහර හිස් පුරුෂයෝ මෝඩ මෝග පුරුෂයෝ හිස් පුරුෂයෝ පින්වත්නි මේ වනාහි රූපය අනාත්මල වේදනාව අනාත්මලු සංඥාව අනාත්මලු සංස්කාරය අනාත්මලු අනාත්මව කරන ලද කර්මයෝ ඒ අනාත්ම කොට එරගෙනත් එයා කර්මයෝ කියන්නේ චේතනාවය කෙසේනම් ඒ ස්පර්ශයේ එයත් මේ ආත්මයේ ස්පර්ශ කරන්නේ කෙසේද කියලා තෘෂ්ණාවෙන් මඩිනාලද සිත් බුදු සසුනේ ඉක්ම ඒ කියන්නේ බුද්ධ ශාසනයේ ඉක්මවා ගිහිල්ලා මෙච්චර පහදලා දීපු එකත් ඉක්මවා ගිහිල්ලා මේ මෙන්න මේ වගේ හික්මුණු අය ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරන්ට ඒක මෙච්චර පහදලා දීලත් අර වගේ මෝග පුරුෂයෝ ඉන්නවා කිය. දැන් එයා ඔයගලන්ට පේනවා මේක මම ඔයගලන්ට අපහැදිලි ඇති. මේගොල්ලෝ හිතනවා එක්කෙනෙක් හිතනවා එක මහණෙක් මේ අස්සේ ඉඳගෙන මේ ලෝකයේ සියල්ලම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අනාත්ම කියලා ගත්තොත් ඒ අනාත්ම ලෙස අරගන්නා ධර්මය චේතනාමය කර්මයක් හැටියට ස්පර්ශ කරනවා නේද කියලා මෙයා හිතනවා. දැන් මෙතන චේතනාවක් තියෙනවනේ. එයා හිතනවා මෙයා කිව්වට මෙතන චේතනාවක් තියෙනවනේ. මෙතන චේතනාවක් පහක ඒකට කර්මයක් පවතිනවානේ කියලා. බුදුහාඳුර මෙයා හිතන දේ එයා බුද්ධ ඥාණයෙන් පේනවා. මේ සමහර හිස් පුරුෂයෝ දැන් චේතනා මෙතන චේතනාවකින් බැහැරව ලෝකයක් දකින්න පුළුවන්ද? මම හිතන්නේ පාලිතත් එක්කත් කතා කරා. බුදුහාමුදුරන්ට රාහුල කුමාරයා පේනකොට යශෝදරාව පේනකොට චේතනාවක් තුලින් නොවේද මේ රාහුල කුමාරයා දැක්කේ? විතක්ක ਵਿਚාරයක් තුලින් නේද දැක්කේ? එහෙමයි. ඒතර ඒ විතක්ක ਵਿਚාරය තුලින් දැක්කා කියලා ඒ චේතනාවට කර්මයක් තිබුණාද? නැහැ. ඒ චේතනාවට නැවත විපාකයක් දෙන කර්මයක් තිබුණාද? එතන තියෙන්නේ කළුත් නොවන සුදුත් නොවන කර්මයක් නෙවෙයි. සුදුත් නොවන කර්මයක්. අන්න ඒ කළුත් නොවන සුදුත් නොවන කර්මයක් තුල මේ ලෝකයේ අත්දකින පුද්ගලයාට අර මෝග පුරුෂයා හිතනවා එතනක් තියෙනවනේ කර්මයක් කියලා. පැහැදිලිද? උදාහරණ මේක දකිනවා. මහණෙනි කෙසේ හඟින්ද රූපේ දැන් ඊට පස්සේ කියනවා ඔය විදිහට හිතන්නේ කොහොමද මේ මෝඩයා රූපේ නිට්ටයද අනිත්‍යද? දැන් බුදුහාමුදුර අනිත් භික්ෂුන්ගෙන් අහනවා. වහන්ස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සුවයද දුකක්ද? යමක් අනිත්‍ය ලෙස ඔබට දකින්න පුළුවන් නම් එතන දුකක්ද තියෙන සුඛයක්ද? ඒක එහෙම ගත්තොත් උඹට ඒක දුකක්. ඒ කියන්නේ අනිත්‍ය ලෙස නොගන තාක්කල් වහන්ස දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක පෙරලෙන සුළු නම් හරිද? තෙල මාගේ එයයි ඒ මමයයි මගේ ආත්මයයි ගන්නට සුදුසුදුද කියලා අහනවා. දැන් මේ විදිහට මට මගේ වසඟේ පවත්වන්න බැරි සමුදේවන ලෝකයක් ඒ මොහොතේම සතරලා ඒ මොහොතේම නිරුද්ධ වෙලා යන අනිත්‍ය වූ ධර්මතාවයක්. ඒ අනිත්‍ය බව දකින්න නැති තාක්කල් උඹේ දුකටපත් වෙනවා නම් ඒක ඒ සියල්ලේ සිදුවෙන සිද්ධාන්තය තුල සකස් වුණු ලෝකය ඒක මගේ ආත්ම කොට ගන්න සුදුසුද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. නෑ වහන්සේ එහෙම වෙන්න බෑ කියලා කියනවා. ඒ විදිහට රූපයටත් වේදනාවටත් සංඥාවටත් සංකාරයටත් බුදුහාමුදුරුවෝ පහදලා දෙනවා. යම් දෙයක් අනිත්‍ය නම් පෙළෙන සුළු නම් තෙලේ මාගේයි මගේ ආත්මකට ගන්න බෑ කියලා. ඊට පස්සේ මහණෙනි එසෙයින් අතීත අනාගත පච්චුප්පන්නේ යමක් වෙයිද අධ්‍යාත්මික වේද බාහිර වේද ඕලාරික වේද සූක්ෂම වේද මේ රූපයක් වේද ඒ රූපේ තෙල මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මනේ නේතම් මම නේතෝ හමස්මින් නේතෝ මේ අත්තා නොවේයි තෙල මාගේ ආත්මය නොවේ මේ ඇති සැටියෙන් මනා නුවණින් දැකිය යුතුයි මෙන්න මේක නුඹලා මනා නුවණින් දකින්න ඕන යමෙක් මේ වේදනාව මේ ආකාර වේදනාව සංඥා සංකාරය මේ විදිහට දකිනවා නම් මනා නුවණින් දතිය යුතුයි මහණෙනි මෙසේ දක්නා ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරෙනවා වේදනාවේ කලකිරෙනවා සංඥාවේ කලකිරෙනවා මේ කලකිරෙනවා කියන්නේ අනේ අපොයි කියලා නෙමෙයි අර නිබ්බේධික ප්‍රඥාව තුල කලකිරෙනවා උද්‍යත්ත ගාමිනී නිබ්බේධික ප්‍රඥාව තුල කලකිරෙනවා කියලා මේ කියන්නේ ඒවා කියලා නැතුණට ඔයගොල්ලෝ දැන් හිතන්න ඕන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකය එයා කලකිරෙනවා. ඇයි මේ කලකිරෙන්නේ? ඒක සමුදය නිරෝධ ධර්මතාවයට යටත් වෙන නිසා. මේක මම කොට ගන්න කිසිවක් නැති නිසා.
මගේ ආත්ම කොට ගන්න බෑ. මේක නේතම් මම නේතෝ හමස්මින් නේතෝ මියත. මේ මම නොවේ, මේ මගේ නොවේ, මේ මගේ ආත්මේ නොවන බව පැහැදිලිව තේරුම් අරගෙන මෙන්න මෙයා ජීවත් වෙනවා. එතකොට මෙසේ දක්නා සුත්වත් ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරේ, වේදනාවේ කලකිරේ, සංඥාවේ කලකිරේ, සංඛාරයේ කලකිරේ, විඥානයේ කලකිරේ. කලකිරෙන්නේ ඒ කලකිරීම නිසා නොඇලෙයි. එයා දැන් ඒකේ ඇලෙන්නේ නැහැ. මෙන්න මේ විරාගයෙන් මේක නිසා මේකෙන් මිදෙනවා. මිදුණු කල්ලි මෙයාට තේරෙනවා මම මේකෙන් මිදුණා. මට දැන් සත්‍ය අවබෝධ වුණා. මෙසේ මිදිලා කියලා ලෝකේ දකිනකොට එයාගේ ජාතිය ගෙවුණා. විවිධ ජාතීන් උපත ගෙවිලා ගියා. බඹසර වැස නිම කළා. කතකරණියන් සියල්ල කළ යුත්තේ කළා. මෙහි රහත් බව පිණිස කලමනා කත්තියකයි ඇතයි දැනගත්තා. මාගේ රහත් බව පිණිස සියල්ල සිදු වුණායයි මට වැටහෙනවා. පැහැදිලිද මේ සූත්‍රය? පැහැදිලි. මේක තමයි සූත්‍රය. ඒතර මේ සූත්‍රයේ මට විග්‍රහ කරන්න ඕන කරුණු වගේක් ඉස්මතු වුණා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම සවිඥානික කයක් පිළිබඳ හොඳ විග්‍රහයක් කරා. කොහොමද මේ මානනුසයෙන් බේරෙන්නේ කියලා. මේ ලෝක සමුදයත් අත්ගමයක් දැකිය යුතුයි කියලා මේ සූත්‍රය තුළින් විග්‍රහ වුණා. මේ සූත්‍රය තුළින් විග්‍රහ වුණා මේ ලෝකයෙන් මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීමට කිසිසේත් සුදුසු නැහැ. නේතම් මම නේතෝහමස්මින් නේතෝමි අත්තා කියලා. තව තැනකදී මේ සක්කාය දිට්ඨිය යනු රූපේ මම රූපේ, රූපේ තුල මායත, මා තුල රූපේ ඇත ආදී වශයෙන් හතරවරක් පහ 20යි 20 යනු සක්කාය දෘෂ්ටියට බුදුරවන්නේ මෙතනින් කියලා මේ සූත්‍රය තුළින් විග්‍රහ වුණා. අමිතර මේ සූත්‍රය ඉතා ගැඹුරු වුණාට ඕගොල්ලන්ට දැන් මේ සූත්‍රය වැටහෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් දැන් ප්‍රශ්නයක් ඕගොල්ලන්ට කැමති ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට ඉතින් අහන්න පුළුවන් ඕගොල්ලන්ට ප්‍රශ්න ටිකක්. මල්ලිකා පැහැදිලිද ඔයාලට? පැහැදිලි. හොඳම දහම් රසයක් වින්දා උපුල් මහත්තයා ඔබතුමාට ගොඩක් ලොකු දහම් රසයක් වින්දා. ප්‍රණීතයි. කුමුදු පැහැදිලිද? එහෙමයි මහත්මයා මට හිතෙන්නේ මේ තාක් කරපු ඒ වීඩියෝ සියල්ලගේම සංස්කරණයක් කරලා ගත්ත එක වීඩියෝ එකක් හැටියට තමයි මේක මම දකින්නේ මේ අද තෝරගත්ත දේ තුල ඔක්කොම කැටි වෙලා තියෙනවයි කියලා තමයි මට හැඟෙන්නේ. හරියට හරි. මේ ඔක්කොම ටික ග්‍රහණය වෙලා තුන මේ සූත්‍රය තුල. හරිද අම්මා? යාමිනී අම්මා? මමත් කියන්න ගියේ මේ ටිකම තමයි. හරිම ලස්සන වටින සූත්‍රයක්. කාලේ ගියා දැනුනේ නැහැ. පුදුම රසයක් වින්දා. ආත්මනුවට වතු කරලා දුන්නට. මටත් ඒ ටිකම තමයි උපුල් මහත්තයා කියන්න තියෙන්නේ. මේ ටිකේම දේශනා මේ අර දේශනා 100 ගණක් කරලා තියෙනවයිකෝ ඒ ඔක්කොම කැටි කරලා මේ දවස් 5ක විතර තිස්සේ තාමත් පැහැදිලිව කියලා දුන්නා. අනිත් එක සවිඥානික කය ගැන කතා වුණ සූත්‍රයක් නේද උපුල් මහත්තයා? වැඩි සවිඥානික කය පිළිබඳ සූත්‍ර හුඟක් බලන්නකෝ ඒකේ ලස්සනට අහනවනේ. මේ සවිඥානික කයේ මමංකාර මමින්කාර මානානුසයෙන් මං ගැලවෙන්නේ කෙසේද කියලා අහනවා. එහෙමයි. එතකොට මේවා නෙවෙයිද අපි කතා කරේ මෙච්චර කාලයක්. ඇත්තටම කාලේ ගියා. මොකද මේ වරුණ හිතන්නේ? යමින්දන මොකද හිතන්නේ? පාලිත උපුල් මහත්මයා අපි මෙතෙක් කතා කරපු සියල්ල එක කැටි කරලා එක සූත්‍රයකින් විදහා දැක්වුවා වගේ මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම මෙතෙක් කතා කරපු සියල්ලම තවදුරටත් සනාත කිරීමක් මේ සූත්‍රය තුලින් පේනවා. හරියටම හරි සනාත කිරීමක්ම තමයි. මේක එකිනෙකට අපේ පරස්පර නැහැනේ අපි කතා කරපුවා. අපි කතා කරපුවා කවදාකවත් එකිනෙකට පරස්පර නැහැ. හැම සූත්‍රයක්ම අවසානයේ යන්නේ අර අපි ඒ කතා කරන හරයට. ඒ හරය තමයි හැම සූත්‍රයකින්ම විදහා දැක්වෙන්නේ. අනිත් එක හුඟක් ඇහුවනේ උපුල් මහත්තයගෙන් අර ඉන්දික මහත්මයාගේ සාකච්ඡාවල සවිඥානික කය පිළිබඳ කතා කරන සූත්‍ර පෙන්නන්න කියලා. ඒක ඒකට රාම්දුරනේ නේද?
එහෙමයි. ඔය ගණන් ගන්න එපා. ඉතින් ඒව අදාළ නැහැ. මං කියනවා මං සූත්‍රයෙන්ම ගොඩාක් පරිශීලනය කරපු චරිතයක් නෙමෙයි කියලා. නමුත් මට ෂුවර් එකක් තියෙනවා මේ එකිනෙකට කවදාකවත් මේ සූත්‍ර පරස්පර වෙන්න බෑ. බුදුදහම යමකට මුණ ගැහුණා නම් හම්බුණා නම් මේ සූත්‍ර ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙන්න ඕන කියලා මගේ ප්‍රබල විශ්වාසයක් තුලයි මම මේ ධර්ම කතා කරන්නේ. ඒක නිසා මට හිතෙනවා මේ සූත්‍රය හොඳ සූත්‍රයක් වුණා. අපිට මේ මේක මේ සූත්‍රයේ උපුල් මහත්තයා ප්‍රශ්නෝත්තර වශයෙන් ගිය නිසා හරියම පැහැදිලි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේ අතර ප්‍රශ්න මගින් ප්‍රශ්න විසඳපු තැනක්. ඒක නිසා අපිට පැහැදිලි අපිටත් ඒක හොඳට පැහැදිලි වෙනවා ඔබතුමා කියපු විදිහට. ඒ අතරතුර මොඩේකුත් ඉඳලා තියෙනවා දැක්කද? බුදුහාමුදුරන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා මොඩේක් ඊගස්. ඒක ඉතින් කවදාවත් මේක හැටි ස්වභාවය තමයි නේද? ඒකෙනුත් අපි ඉගෙන ගන්නවනේ. බුදුහාමුදුරුවෝ එච්චර පහදලි කරලා දෙද්දී අර හාමුදුරුවන්ට එක්කෙනෙක් හිතනවා මේ මෙන්න කොහොමද මෙතන ස්පර්ශයක් තියෙනවනේ මෙතන මේ කියන්නේ අර මේ ඒ කියන්නේ තෘෂ්ණාවෙන් තොර ස්පර්ශයක් එයා දැක්කේ නැහැ. එයා හිතුවා මෙතනත් කර්මයක් සකස් වෙනව නේද කියලා. ඒ කියන්නේ එයාට තේරුන්නේ නැහැ සුදුත් නොවන කළුත් නොවන කර්මක්ෂය පිණිස පවතින කර්මයක් තියෙනව නේද කියලා මේ ලෝක සතේ. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ලෝකේ දකින විදිය එයා දැක්කේ නැහැ. ඒ මහණෙකුත් ඒ ඇස්සේ හිටියා. බුදුහාමුදුරුවෝ දැක්ක ඒ මෝඩයාගේ ස්වරූපේ. දැක්කද? බුදුහාමුදුරුවන්ට තරහා ගිහිල්ලා කතා කරන මෙතන මුඩු මහණ ඉන්නවා මේ විදිහට මේ හැංගිලා එමය බුදුහාමුදුරුවෝ කියන්නේ. මෙතන මෙච්චර මම කට ගන්නකම් පාදලා දෙද්දිත් මුඩු මහණෙක් ඉන්නවා නම නොකිය බයිනවා. ඉතින් අද කාලේ කවර කතාවද? අද වරුණ පැහැදිලිද? ජමින්ද? චමින්දට ප්‍රශ්න නෑ. මම ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලෝ යොමු කරන්න. දැන් තව ටිකක් කියලා තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. මේ වෙලාව 9:00ම ඒ සූත්‍රයට සම්බන්ධ තවත් සූත්‍ර තියෙනවද උපුල් මහත්තයා? ඒ දැන් ඔය ගත්තු සූත්‍ර පිටකේම මේ චාමිනියම්ම පල්ලෙහාට ගියොත් මේ ඒකට අදාළ තමයි ඔය දැන් ඔය සංයුක්ත නිකායේ කජ්ජනීය වර්ගයේ තියෙන සූත්‍ර දැන් ඔය කජ්ජනීය සූත්‍රය ගන්නකොට ඒකෙදී විග්‍රහ කරන්නේ ඇස මාව අතීතයේත් කෑවා වේදනාව මේ රූපය මාව අතීතයේදීත් කෑවා වේදනාව මා අතීතයේදීත් කෑවා අනාගතයේත් කනවා කියන්නේ මොකද්ද මේ විනාශ කරනවා ඇයි විනාශ කරන්නේ රූපං රූපත්තාය අபிසංකරෝති මාව අபிසංස්කරණයකට යොමු කරලා මේ රූපය මාව කෑවා අපේ අම්මලා කියන්නේ මාව කෑවා කියලා මාව විනාශ කරා කියලා මාව විනාශ කරේ මේ අபிසංස්කරණය කියලා එකෙන් කියන්නේ රූපං රූපත්තාය අபிසංකරෝති වේදනත් වේදනත්තාය යම් තැනක අபிසංස්කරණයක් වෙනවා නම් එයා විනාශ වෙලාද නැද්ද විනාශ වෙලා ඔය කජ්ජනීය සූත්‍රය කියන්නේ එහෙමයි. දැන් ඒතර මේ සංයුත්ත නිකායම තියෙන සූත්‍රයක්. ඒතර බලන්නකො මේවා එකිනෙකට ගැලපෙන හැටි. අපි වෙන වෙලාවක අපි කතා කරන එක ලොකු සූත්‍රයක්. ඒ සූත්‍රේ වටිනවා. අපි වෙන ලබන සැරේ ඒක සූත්‍රේ කතා කරමු. කජ්ජනීය සූත්‍රයේ මේ ඒක ලස්සන සූත්‍රයක්. ඒතර ඒකත් මේ වගේ ගැඹුරු සූත්‍රයක්. හැබැයි ගැඹුර තියෙන්නේ ජාමිනියම්ම හැංගිලා. දැන් මේක අපි කතා කරන තුරු මේ සූත්‍රේ මතුවෙන්නේ නැහනේ. තේරුණාද මම කියන එක? එහෙමයි. ඒ රූපය රූපත්තාති අபிසංකරෝති කියන්නේ රූපය රූප සංඥාව පටිග අදිවචන සම්පස්සෙන් රූපවත් වූ නිසා කියන නිසා ඒට රැවටුණු නිසා අபிසංකරෝති කියන එකද කියන්න උපුල් මහත්තයා එතනදී. ඔව් දැන් රූපය නුඹ රූපේ පැලවෙන ස්වභාවයෙන් නොදකින තාක්කල් ඒක අபிසංකාර විඥානයකින් නොවේද බාරගන්නේ. ඔව්. අபிසංකත විඥානයකින් නොවේද බාරගන්නේ. ඒතර අபிසංකත විඥානයකින් ලෝකයේ අත්දකින නුඹ රූප වේදනා සංඥා සංඛාර කියන කොටස් හතරටම අபிසංකත විඥානයකින් නොවේද පිළිගන්නේ. ඇත්ත වශයෙන්ම මේ නාම රූපය පිළිගැනීමේ ස්වභාවය තුළ නේද මේ අபிසංස්කරණය සිදු වෙන්නේ.
එහෙමයි. මේ ලෝකය පැනවෙන නාම රූප ලෝකය නුඹ පිළිගන්නා ස්වභාවය තුල නේද විඥානය අபிසංකත හෝ අනபிසංකත වෙන්නේ. එහෙමයි. ඒ විඥානය අනபிසංකත වෙන සෑම අනபிසංකත වෙන සෑම මොහොතකදීම රූපං රූපත්තාය අபிසංකරෝති නොවේද? වේදනං වේදනස්සාය අபிසංකරෝති නොවේද? සංඥා ඒක මේ කජ්ජනී සූත්‍රය කියන්නේ. ඒතර නුඹ ලෝකයම අபிසංස්කරණයක් කරලා මට පේන ලෝකයක් හැටියට පිළිගන්නවා. නුඹ අසෘතවත් පෘථග්ජනයෙකු නොවේද? අபிසංකත විඥානයකින් ලෝකය අත්දකින්නේ. ඔව්. ඒ අසෘතවතා මේ ලෝකය දන්න කෙනෙක්, දකින කෙනෙක් නොවේ. ඔහු රූපය මම රූපය, රූපය තුල මායත, මා තුල රූපය ඇත කියන 20 ආකාර මිත්‍යා දෘෂ්ටිය තුලින් ලෝකය දකින්නෙක් නොවේද? සක්කාය දිට්ඨිය තුලින්. එහෙමයි. එයාට රූපය මගේ, රූපය මම, එතෙන්දී ඒතම් මම, රූපය මගේ, මේ රූපය මගේ ආත්මීය හැඟීමකින් මා රූපය දකින්නවා කියලා දකින මෝඩෙක් නොවේද ඔහු? ඔව්. ඒ කියන්නේ මන්‍යනාවි සිටින කෙනෙක් පුතඥයෙක්. පැහැදිලි. ඒතොර ඒතම් මම ඒතෝ හමස්මින් ඒතෝ මේ අත්තා කියන ආකාරයේ ලෝකය දකින්නේ. මේ කියන්නේ මේ අද දැන් කතා කරපු සූත්‍රේ පුරාම කතා කරේ අවසානයේ බලන්නකො උන්වහන්සේ අහනවනේ කෙසේ දන්න කෙනෙකුට කෙසේ දකින කෙනෙකුටද කියලා. ඊට පස්සේ මේ කල්යාණ මිත්‍ර ඇසුර මේ සද්ධර්ම ශ්‍රවණය ඒක තුල ඒකේ දක්ෂ වීම අකෝවිද වීම ඒකේ දක්ෂයෙක් හැටියට දකින තාක්කල් ඕ මේ ගොදුරට හසු වෙනවා කියලා මේ සූත්‍රයේ කියනවනේ. එහෙමයි. එච්චරටම වටින සූත්‍රයක් මේක. හරිම ලස්සන සූත්‍රයක්. අපේ ඉතින් ඒක නිකන් පාලි වචන වලට මේ වචන කීපයක් හසුරවලා තියලා වැඩක් නෑ චාමිනා. මේවා සියුම් හොයාගෙන යන්න ඕන. ඒක සියුම් හොයාගෙන යන්න බෑ. ඉතින් මේ එහෙන්නේ ඉතින් මේක පෙළ දහමක්. මේක පෙළ ග්‍රහණය වුණු කෙනෙකුට පමණයි මේ සූත්‍රයක නැත්තම් මේ සූත්‍රයේ මේ ලෝක සමුදයත් අත්ගමයත් නොදකපු කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්ද? කොහෙත් නෑ. ඔයගලන්ට පැහැදිලි වෙනවද? නෑ. ඒව වචන විතරක් වචන බවට පරිවර්තනය වෙනවා. ආනේ සාදු සාදු කියලා දොත් මුදුන් තබා වැඳලා නිකන් ඉන්නවා. මේක ගැඹුරුයි. මේක ගැඹුරු නිසායි මේක අමාරුයි. ඉතින් ඔයගොල්ලෝ මේක ක්‍රමානුකූලව මේක මේ විදියට ස්ටඩි කරොත් හැම සූත්‍රයක්ම උඹලන්ට ගැලපෙන්න ගනි දන්නේම නැතුව මේව එකිනෙකට. ඒවා එකකට එකක් පරස්පර නැහැ කියන එක මට 1000ක් විශ්වාසයි. කවුරු හරි ඒක දකින විදිය වර්ධ මිසක් මේ බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රවල අවුලක් නෙමෙයි. හොඳයි එහෙනම්. අදට අපි සමුදෙමු. පස්සේ කියනවා. එහෙමයි. කොමුදු මහත්මිය කොමුදු ඉන්නවද? ඔව් සමා වෙන්න මම ඉන්නවා. හොඳයි අපි එහෙනම් අද මේ උතුම් දේශනාව අල්ලසලා බොහොම සතුටු සිතින් ධර්ම මණ්ඩපයේ නිමා කරන්න වැඩමවා වූ දේව දේවතාවුන් වහන්සේලාට අපි පින් දීලා නිමා කරමු. හොඳයි. එළම අපි තෙරුවන් කමා කරමු. හොඳයි. වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාදු 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 සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පුල් මහත්මයා. ආකාශාට බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තාට බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාට බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති සාදු 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 සාදු. සියලුම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ලලිතා මහත්මිය පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දින උපුල් මහත්මයා විසින් කරපු දේශනාව හැම දෙනෙක්ම කිව්වා වගේ මෙතෙක් කල් කරපු සියලු දේශනා කැටි කළා දේශනා කරේ හරිම පැහැදිලි අපේ දහම් දැනුම ගොඩාක් ඉහළ තලයකට ඔසවා තැබුවා ඒ අද දේශනාවෙන්. ඒ විතරක් නෙමෙයි මේ පසුගිය දවස් දෙක තුනේම කරපු දේශනා ඒ වගේ ලොකු සම්පින්ඩනයක් ගැබ් වෙලා තිබුණා මේ දේශනාවල. මෙතෙක් කාලයක් මේ අද වගේ දේශනාවක් අහලත් නැහැ. ස්වාමීන් වහන්සේලා මේ වගේ දේශනා කරන්නේ නැත්තේ ඇයිද කියලා හිතා ගන්නත් බැහැ. උපුල් මහත්මයාට අපිව මේ වගේ තලයකට ගෙනල්ලා තැබුවට පින් අනුමෝදන් කරන විදිය මට තේරෙන්නේ නෑ ඇත්තටම. මම ප්‍රාර්ථනා කරනවා ඒ එතුමා රැස් කරගත්ත කුසල් සම්භාරය එතුමාට මේ භවයේදීම නිවන සාක්ෂාත් වීම පිණිස උපනිශ්‍රේ වේවා කියලා. සාදු සාදු සාදු. ඒ වගේම මේ දහම් මණ්ඩපය කරගෙන යන මේ දහම් මණ්ඩපය පවත්වාගෙන යන්න උපකාර කරන ශිරාණි ගුණරත්න මහත්මියටත් චාමිනී සේනාරත්න මහත්මියටත් ධර්ම මණ්ඩපයේ ඉන්න අනිත් සියලු දෙනාටත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින උපන්දිනයේ සමරන නිලංකා ෆර්නෑන්ඩෝ දුවටත් සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම ඇයටත් මේ ධර්ම මණ්ඩපයේ තුලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නිවන සාක්ෂාත් විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. බොහොම පිං ලලිතම්මා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිල් දෙනාටම. තෙරුවන් සරණයි.